තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. මම හිතන්නේ අපි විදර්ශනා කිරීම සම්බන්ධයෙන් ගොඩාක් කරුණු කතා කරා. මම හිතන්නේ මේ සාකච්ඡා ටිකේම ගැඹුරු කරුණු ගොඩාක් අපි කතා කරන්නට යෙදුණා. ගැඹුරු කාරණා විශාල ප්‍රමාණයක්. නොසිතූ පැති හිතන්නට විශේෂයෙන් විවෘත නොවිච්ච අර්ථයන් ඉවර කර ගැනීමට ඒක ගොඩාක් හේතු වුණා. ඉතින් මම හිතුවා පටිච්ච සමුප්පාදය පිළිබඳව ටිකක් කතා කරන්න හොඳයි කියලා මේ ඒකේ පැත්තේ පොඩ්ඩක් පටිච්චසමුප්පාදය පිළිබඳව හිතන්න යමු වෙන්න. ඔය මේ කතා කරපු කරුණු සියලු දේම එක දැන් අපි මම හිතන්නේ අවසානට අපි කතා කරන්නේ පාරලීක සූත්‍රයේදී මේ පටිච්චසමුප්පාදයක හොයන ක්‍රමයක් පිළිබඳව බුදුරණවහන්සේ පෙන්නන මේ පාරලීක සූත්‍රයේදී එතන පැහැදිලි කරා සක්කාය දිට්ඨිය එක්කත් ඒ වගේම හම්බෙන ප්‍රතිපදා එක්කත් විචිකිච්ඡාව එක්කත් හම්බෙන ප්‍රතිපදා එක්ක කියලා කිව්වේ දැන් අපි හිතමු මේ ලෝකේ අපි යම් කිසි විදිහකින් සීලයක් රකින්න නැත්නම් මොනවා හරි කායික ක්‍රියාවක් කරන්නේ වාචිකව කතා කරන ක්‍රියාවක් කරන්නේ මානසිකව හිතීමට පෙළඹෙන්නේ යම් දෘෂ්ටිගතික භාවයකට අනුගත වීමත් එක්කනේ. ඒකනේ සංයෝජනයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. යම් දෘෂ්ටිගතික වීමකට අනුගත විදිහ තමයි කායික වාචික මානසික ක්‍රියාව. නැත්නම් අපි හිතමු කෙනෙක් අතින් යනකොට ඇවිදින් යනකොට හතේ පෑගල මරනකොට ප්‍රාණඝාතයක් වෙන්නේ නැහැ නේ. එතකොට වචනයක් කතා කරනකොට දැනගෙන කතා කරන නැත්නම් ඒකත් බොරුවක් වෙන්නේ නැහැ. එතකොට එහෙනම් මේ අපි තියෙන දෘෂ්ටියත් එක්ක තමයි අපි යම්කිසි කාරණාවකට කායික වාචික ක්‍රියාවකට යොමු වෙන්නේ. ඒතරට පාරලීක සූත්‍රය කතා කරපු අවසන් 21 22 කියන දෘෂ්ටි දෙක ඒ දෘෂ්ටියට අනුගත වී අපි ගත්තොත් සෝලෝකෝ සෝවත්තා සෝලෝකෝ සෝපෙච්ච වවිස්සාමි කියන දෘෂ්ටියට අනුගත වී කායික වාචික ක්‍රියා තියෙන එකත් එක. ඒකට කායික වාචික ක්‍රියාව මේ දෘෂ්ටියට අනුගත වෙලා තියෙන්නේ. කායික වාචික ක්‍රියාව කියන එකට සංයෝජනයක් නැත්නම් ඒක සිදුවෙන්නේ මේකට අනුගත වෙලානේ. එතකොට ඒක කියන එක හුදු ක්‍රියාවක් විතරයි. නමුත් මේකට අනුගත වී සිදුවෙන නිසා තමයි ඒක ලෝකෙට ප්‍රකට වෙන්නේ. එනනම් මේ දෘෂ්ටියට අනුගත වෙලා. එතකොට මෙතන මමයි ලෝකයයි පරලෝවන්නේ මේ කියලා. එතන මේ මම පාදක වෙලා ඒකත් එක්ක ප්‍රතිපදා කොට නැගිනවා. ඊළඟට නොචස්සන් නොච මේසියන් නබවිස්සාමි නමේ භවිස්සති කියලා කාරණාව එක්කත් ඔන්න මම කියලා දෙයක් ලැබෙන තැනදී අන්න කායික වාචික මානසික ප්‍රතිපදා කොට නැගිනවා. එතකොට නම් ඒකට ප්‍රධාන වුණේ අර දෘෂ්ටිය. ඒ දෘෂ්ටියත් එක්ක තමයි ඒක හම්බෙලා තියෙන්නේ. එතකොට එහෙනම් සංයෝජනයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ දෘෂ්ටියට අනුගත සිදුවෙන ක්‍රියාව. දෘෂ්ටියට අනුගතව. ඒතකොට දෘෂ්ටියට අනුගත වීමත් එක්ක තමයි මේ සංයෝජනය කියන එක හම්බෙන්නේ. දැන් අපි ගත්තොත් සීලබ්බත පරාමාසය කියන කාරණාව හම්බ වෙන්නේ ඇත්තටම සීලය කියන්නේ හික්මෙනවා කියන එකත් එක්ක ඒක හම්බ වෙන්නේ තමා කියන මැදිහත් වීම. හැබැයි තමා කියලා හිතනවා කියන එකමත් නෙමෙයි. මොකද තමා කියන තමා බව හම්බ වීම ඒකත් එක්ක සිදුවෙන ක්‍රියාවලිය. ඒකට අනුගත වී සිදුවෙන ක්‍රියාවලිය. අන්න ඒකට කියනවා දාස භාවයක් කියලා.
දැන් ආර්යකාන්ත සීලයේදී බුජිස්සේහි කියනවානේ. දාස භාවය නිදහස් කියලා. දාස භාවයක්නේ. එතකොට දැන් තමා කියන එකට අනුගත වීමත් එක්ක තමා නොවේ කිව්වට මම නොවේ කිව්වට තමා කියන එකට අනුගත වෙලා අවස්ථාවක් සම්බන්ධ වෙලා. එතකොට නම් ඒත් තමාට දාස වෙලා තමයි මේ දෘෂ්ටි අනුගත වෙලා සිදුවෙන ක්‍රියාව තියෙන්නේ. ඉතින් මේකත් එක්කත් ඒ කරන ප්‍රතිපදා ටිකත් ඒකමයි ඉස්මතු වෙලා එන්නේ. ඉතින් ඇත්තටම දැන් ওই පාරලේක සූත්‍රයේ තියෙන කරුණේ වෙන කොතනකවත් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීම දැන් කතා කරන්නේ නැහෙනේ. දැන් මේකෙදි සංයෝජන තුනම ප්‍රකට වෙනවා ඒකත් එක්ක. හැබැයි මේ හැම එකටම මේ පැහැදිලි කරලා පෙන්නන්නේ මේ සක්කාය දිට්ඨිය කියන කාරණාවත් එක තමයි මේ සියල්ලක්ම පෙන්වන්නේ. ඒ කියන්නේ මම දැන් අතන සක්කාය දිට්ඨිය කියනකොට හිතන්න එපා අපි එදා කතා කරා හිතන්න එපා මේක මේ 20ක් සිද්ධාන්ත කරේ තියෙන එකක් නෙමෙයි මේ අවස්ථාවත් එක්කයි මේ කතා කරන්නේ. අවස්ථාව එක්ක ප්‍රායෝගිකත්වය එක්ක සිද්ධාන්තයක් එක තියෙනවා කියනකොට අපි තියෙන දෙයක් අයින් කරන්න හදන්නේ. ඒක අපි ගියසරේ සාකච්ඡා කතා කරා. එහෙම ගත්තාම අපි කොහින් ගියත් අපි කැරකිලා ආයේ සක්කාය දිට්ඨියටම සාස්ත්‍ර උච්චත් එක්ක කරකැවෙනවා. මොකද මේ තියෙන දෙයක් අයින් කිරීම කියන කාරණාවට යනවා. තියෙන දෙයක් අයින් කිරීම කියන එකෙන් තොරව මේ ප්‍රායෝගිකත්වය කියලා ගත්තට පස්සේ යම් කිසි කෙනෙකුට හම්බ වෙනවා නම් සෝවත්තා සෝලෝකෝ කියන කාරණාවත් එක්ක එතකොට අර දැන් සක්කාය දිට්ඨිය හම්බෙන්නේ නැහැනේ ප්‍රත්‍යඥයට. හම්බ නොවීම නිසා මෙයා සක්කාය දිට්ඨිය වැසගෙන ඉන්නේ. එතකොට දැන් අපි හිතමු යම් කිසි කෙනෙකුට සෝවත්තා සෝලෝකෝ කියලා හම්බ වෙනවා කියලා. එතකොට ඒකත් එක්ක තමයි යාගේ වැස ගැනීම තියෙන්නේ. ප්‍රායෝගිකත්වයේ තියෙන්නේ. අන්නේ ප්‍රායෝගිකත්වය එක තමයි මේක හොයන්න තියෙන්නේ. ඒ නිසා මේක හැවීම තියෙන හැම වෙලෙම ප්‍රායෝගිකත්වයේ එක්ක. එතකොට මේ පාරලේක සූත්‍රයේ මේ කියපු කාරණා තුළදී ගොඩාක් ලස්සන කරුණු ටිකක් තියෙනවා. ඒ තමයි මේ 23ේම අන්තර්ගතයක් තියෙනවා. 23ේම හම්බවීමක් තියෙනවා අවස්ථා සම්බන්ධයක්. අවස්ථා සම්බන්ධයක දැන් මම ඒකට පුංචි උදාහරණයක් කියන්නම්. මට මේ ළඟදී මහත්තයෙක් කියපු එකක් මට හිතට ගියේ. දැන් අපි හිතමු උසාවියකට ගිහිල්ලා යම් කිසි කෙනෙක් වැරදිකාරයෙක් වුණාට පස්සේ තමා නිවැරදිද නැද්ද කියලා අහනවානේ. ඒක තමා නිවැරදිද නැද්ද කියලා අහන්නේ යම් දෙයක් සම්බන්ධ කරලා. තමා නිවැරදිද මේ වැරදිද? අවස්ථාවක් සම්බන්ධ නොකර නෙමෙයි යන්නේ. යම් කිසි වැරද්දක් සම්බන්ධ කරලා අහන්නේ. හැබැයි මේ වැරද්ද සම්බන්ධ කරලත් ඔබ නිවැරදිද නැද්ද? අන්න අර වැරද්ද සම්බන්ධ කරලා. එතකොට එහෙනම් අවස්ථාවක් සම්බන්ධ වීමක් එතන ලස්සනට උදාහරණයෙන් ඉස්මතු වෙනවා. මෙන්න මේ වගේ තමයි මේ අවස්ථා සම්බන්ධ වීම. මේ අවස්ථාවක් සම්බන්ධ වෙලා සම්බන්ධ වීමක් එක තමයි මේ තමා බව ප්‍රකට වෙලා ඒකත් එක්කම පැවැත්ම තියෙන්නේ. එතකොට ඒකෙදී යම් කිසි කෙනෙකුට රූපණීය විදීම හඳුනා ගැනීම සකස් වීම දැනීම කියන කාරණා එක්ක හම්බවීමයි දෘෂ්ටි එක්ක හම්බවීමයි විචිකිච්ඡාව එක්ක හම්බවීමයි. දෘෂ්ටිය කියන්නේ තමන් ඉන්න තැන තමන්ගේ සිදුවෙන ප්‍රතිපදා ක්‍රියාවලිය. අන්න ඒක එක්ක හම්බවීමයි. ඒ මොකක් වුණත් අර අවස්ථා සම්බන්ධයක් එක්ක එතනත් අවස්ථාව සම්බන්ධ වෙලා එතනත් අවස්ථාවක් සම්බන්ධ වෙලා අවස්ථා සම්බන්ධ එක්ක තමයි ඉන්නවා. එතකොට ඒක එක්ක තමයි මේ පටිච්චසමුප්පාදේ ඒක ඒ ආකාරයෙන් දැක්කට පස්සේ ඒක දකින්න තියෙනාට ඒක හම්බෙන්නේ නැහැ. ඒක නිවැරදිනේ. ඔන්න ඔක ඒ ආකාරයෙන් දැකපු කෙනාට දැකීමත් එක්ක මේක මේ සකස් වී මොකද්ද කියලා හොයන්න යනවා. අන්න එතකොට තජ්ජෝසෝ සංඛාරෝ. ඒක සංස්කාරයක් කියලා හම්බ වෙනවා. එයින් නිපන්. එයින් හටගත් සංස්කාරය. එතකොට වෙනම සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ අවස්ථා සම්බන්ධ, ඒ කියන්නේ කාලානුරූප සම්බන්ධයක් නැහැ. අන්න එතන තමයි පටිච්චසමුප්පාදේ මේ ක්‍රියාවලිය පැහැදිලි කරන්නේ දකින්න කෝණෙට. පටිච්චසමුප්පාද ක්‍රියාවලිය එතන සීමිත ප්‍රමාණයක් එක පැහැදිලි කරන්නේ. මම දැන් ඒක නෙමෙයි කතා කරන්න යන්නේ පටිච්චසමුප්පාදේ කාරණාව මේකත් එක්ක සම්බන්ධ කරන්න හදන්නේ. එතකොට ඒයින් නිපන් බව දැක්මක් කියන්නේ. ඒක හිතීමක් නෙමෙයි. කල්පනා කිරීමක් නෙමෙයි. ඒකට දැක්මකට දැන් අනිත්‍ය සංකත පටිසම්පන්න කියන එකත් හිතනව නෙමෙයිනේ. අනිත්‍ය සංකත පටිසම්පන්න බව දැක්මකට යමු වෙනවා. ප්‍රඥාවත් එක්කනේ දැක්මකට යමු වෙනවා. අන්නේ දැක්මෙන් තමයි මේ හේතුඵල සම්බන්ධය හටගන්නේ. එයින් නිපන්. එයින් හටගත්ත. විඥාණයෙන් දැනගත්ත කියන එක නෙමෙයි. ප්‍රඥාවෙන් දැකීම කියන කාරණා. දැන ගැනීමත් එක දැකීම. එයින් නිපන්.
මෙන්න මෙතනදී එතකොට ඒන් නිපන් කියන කාරණාව හොයාගෙන යනකොට හම්බ වෙන්නේ හම්බ වීම එක්කනේ හොයාගෙන යන්නේ. හම්බ වීම තියෙන්නේ අවස්ථා සම්බන්ධයක් එක්ක නැත්නම් යමක් යම්කිසි පැවැත්ම කියන සම්බන්ධයක් එක්ක තමයි. ඒකත් එක තමයි තියෙන්නේ. ඒක රූපණයක් විඳීමක් හඳුනා ගැනීමක් සකස් වීමක් දැන ගැනීමක් වෙන්න පුළුවන්. ප්‍රතිපදාවක් තුළ ඉස්මතු වීමක් වෙන්න පුළුවන්. දෘෂ්ටියක් තුළ ඉස්මතු වීමක් වෙන්න පුළුවන් විචිකිච්ඡාව. ඔන්න ඔය කරුණුත් එක තමයි මේ අවස්ථා සම්බන්ධය දීලා තියෙන්නේ. එතකොට ඒකත් එක්කනේ මේ පටිසමුප්පාදනය කතා කරන්නේ. පටිසම්පාදනය කතා කරන්නේ ඒකත් එක්ක. ඒක කතා කරගෙන යන තැනදී සක්කාය දිට්ඨිය ඉක්මවනවා. ඒ කියන්නේ මේ තමා කියලා ගැනීම ඉක්මවෙනවා. නමුත් මම කියන කාරණාව ඉවරලා නැහැ. මම කියන වැරද්දක් නේ දැක්කේ මේ තමා කියන එකේ වැරද්දක් දැක්කේ. එතකොට එහෙනම් ඒ නිත්‍ය බව ගැනීමෙන් නැහැ. නමුත් නිත්‍ය බව ගැනීම වෙන්නේ නැහැ. ඒ සකස් වීම හම්බ වෙලා. ඒක අස්විමානීය දුර වෙනකම් පටිච්චසමුප්පාද ක්‍රියාවලියේ ඒ දැක්ම යොමු වීම තියෙනවා. අන්න ඒ අස්විමානීය පවතින කාරණාවයි තමයි පටිච්චසමුප්පාද න්‍යාය දකින්නේ. හැබැයි පටිච්චසමුප්පාද න්‍යාය දැකීමට එතනකට යොමු වීමට අන්න සම්මර්ෂණය කරන්න අපට ප්‍රායෝගිකත්වයකට පටිච්චසමුප්පාදයක යොමු වෙන්නට ඕනේ. දැන් ওই කාරණා එක හොඳට හිතලා බලන්න අපි ජරා මරණ කියන එකනේ පටිච්චසමුප්පාදයේ මූලිකම දේ ජරා මරණ. දැන් අර මුලින් කිව්ව ටික හොඳට හිතන්න. ඒකත් එක්ක මේක බලන්න. ජරා මරණ. අපි මොකක් හරි ඕන එකක් ගන්නකො ජරා මරණ කියනකොට ජරාවට විස්තරයක් තියෙනවා, මරණයට විස්තරයක් තියෙනවා. දැන් ජරාවටත් මරණයටත් විස්තරයක් තියෙනවා. ජරාවට කියනවා ජරා ජීර්ණතා කණ්ඩිච්ඡං පාලිච්ඡතා ඊකායිනෝ සංඝාන ඉන්ද්‍රියානම් පරිපාක ඔයන් උච්චිත වික්ඛජරා. මරණයට කියනවා යාතේ සන්තේසං සත්තානං චුති චවලතා බෙහෙදෝ අන්තර්දහන මච්චමරණ කාලකිරියා කන්දානම් බෙහෙදෝ කලීබරස්නික්ඛේපෝ ජීවිතින් දැස්සූපච්චේදෝ අයං උච්චිත මරණ. එතකොට ඔන්න ඔය ටිකනේ කතා කරන්නේ. ඒ කියන්නේ ඇඟ රැලි වැටීමක් ඇද්ද ඊළඟට ඇස් නොපෙනීමක් ඇද්ද කෙස් වැහිීමක් ඇද්ද ඒ කියන්නේ ජරාව කියන අවස්ථාවක් සම්බන්ධ කරලා තියෙනවා. මරණය කියන එකත් මරණීය අවස්ථාවක් සම්බන්ධ කරනවා. චුතියක්, චවනතය, චුති චවනතා බිදීම, චුති චවනතා බෙහෙදෝ. දැන් මේ පටිසමුප්පාද නෙමෙයි කියන්නේ මේක අවස්ථාවක්. මරණය කියන නිර්වචනය. මරණ දුක කියනකොට කන්දානම් පහතු භව කතා කරන්නේ. දුක්ඛාර සත්‍ය කතා කරනවා සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා කියලා මරණයත් පංචපාදාන දුක. මරණ දුක කියන අවස්ථාව සම්බන්ධ කරාම මරණ දුක කියන මරණය කියන අවස්ථාව සම්බන්ධ කරාම මරණ දුක කිව්වහම කන්දානම් පහතු භව තමයි මරණ දුක. ස්කන්ධ 15 මරණ දුක කියන්නේ. මරණය කියලා කියන්නේ කන්දානම් බෙහෙදෝ කියන එකට. ඒක අවස්ථා සම්බන්ධය. කන්දානම් බෙහෙදෝ. කන්දානම් පහත භාවෝ කියලා පැහැදිලි කරාම ඒක සකස් වීමේ ක්‍රියාවත් එක්ක හම්බෙන්නේ අවස්ථාව. අවස්ථාව කියලා හම්බ වීම සකස් වීමත් එක්ක හම්බෙන්නේ. කන්දානම් පහත භාවෝ කියන සකස් වීම. අනිච්ච සංකත පටිසමුප්පන්න බව. ඒ මරණ දුක කියන කාරණා. සංකිට්ඨේන පංචපදන කන්දා දුක්ඛ කියනකොට. මෙතන මරණය කියන කාරණාව පැහැදිලි කරනකොට මරණය කියන්නේ අවස්ථාවක්. අන්න මේ අවස්ථාව කියලා. ඒ කියන්නේ සක්කාය දිට්ඨියදී මේ තමා වෙලා තියෙන්නේ. අතනදී මේ තමා කියන එක නැතුව වෙමි කියන මඤ්ඤණාව තියෙනවා. ඒ කන්ද දුක නැත්නම් මරණ දුක. මරණ දුක කියන්නේ ස්කන්ධ. ස්කන්ධ පහළ වීම. මරණ දුක කියන්නේ සංකිට්ඨේන පංචපදනස්කන්ධ දුක්ඛ. මරණ දුක. එතකොට මේ මරණ දුක කියනකොට දුක්ඛ සමුදයත් එක්කයි තියෙන්නේ. යයන්තන්න පොණොබවික නන්දිරාග සහගත තතත්‍රාපි නන්දිනී. නැත්නම් අවිජ්ජාපච්චය සංකාර සංකාරපච්චය විඥාන කියන්නේ පටිසමුප්පාද. ඒක තමයි මරණ දුක කියන කාරණා. ඒ කියන්නේ මරණ දුක. සංකිටේන පංචපාදස්කන්ධ දුක්ඛ. ඔන්න හේතුඵල නිහාය. අන්න අස්විමානිය තමයි එතනදී දුක්ඛ පිරිසිඳ සමුදය ප්‍රහාණය, නිරෝධයේ සාක්ෂාත් මඟ වැඩිම. ওই ක්‍රියාවලිය හම්බෙන්නේ. නමුත් මරණය කියන කාරණාව කතා කරාම එතන අවස්ථා සම්බන්ධයක් තියෙන මරණ කියන නිර්වචනයට. අතන මරණ දුක කියන කාරණාවේදී කන්දානම් සංකිටේන පංචපාදනස්කන්ධ දුක්ඛ කියන්නේ. ඒ සකස් වීමත් එක්ක. මෙතන පටිසමුප්පාද නෙමෙයි මේ කතා කරන්නේ. ආර්ය සත්‍යද කතා කරන පටිසමුප්පන්න බව. ආර්ය සත්‍යයත් එක්ක මෙතන පටිසමුප්පාදයේ අංගයක් හැටියට මේ කතා කරන්නේ. අංගයක් හැටියට කතා කරනකොට අවස්ථාවක් දීලා තියෙනවා. එතකොට හැම රැලි වැටීම
දත් කැඩීම, කේස් පැහිම, ඊළඟට ස්කන්ධ විදීම, චුත වීම, ඉන්ද්‍රිය මෝරා යාමත් ජරාවට, ඉන්ද්‍රිය පිරිහියාම, මේ කලිබරස් ජීවිත ඉන්ද්‍රිය ඉවර වීම, මේ ඒ අර දැන් ඊතර ඒ කතා කරන හැම එකම නැති බවක්නේ කතා කරන්නේ. ඒ කියන්නේ නැති බවක් කියනකොට ඇතිද නැති වුණා කියලා මේ අවස්ථා සම්බන්ධයක් නෙදීලා තියෙන්නේ. දැන් අපි ඔක කතා කරා කීප අවස්ථාවකම මරණය කන්දාහනම් බෙහෙදෝ කියද්දී ජාතියේ කන්දානම් පහතු භාවකයේදී පටිසමුපාදයක හොයන්න ගියොත් එහෙම කොච්චර වරදිනවද? මොකද කන්දානම් පහතු භාවෝ කියන්නේ ජාතිය නම් මරණය කියන්නේ කන්දානම් බෙහෙදෝ නම් ජාතිය දැන් කන්දානම් පහතු භාවෝ කියනකොට මරණය කතා කරන්න බෑනේ. එතන එහෙම කතා කරන්නේ ගොත් ඊළඟ ක්ෂණය කතා කරන්න එනවා. ඉමස්මහති ඉඳන් හොති කියන අරණ්‍යය එන්නේ නැහැ. එතකොට කන්දානම් බෙහෙදෝ මරණය කියන කාරණාවට හේතුව කතා කරන්න තියෙන හැටියට කතා කරොත් ස්කන්ධ මේ ජාතිය කියන කර ජාති නැතිවීමනේ කන්දානම් බෙහෙදෝ කියන්නේ. එහෙම කතා කරන්න ගියාම මොකද වෙන්නේ? ජාති නැතිතනයි මරණය තියෙන්නේ. ජාති නැතිතන මරණය කතා කරන්න බෑනේ. පටිච්චසමුප්පාද ගැලපෙන්නේ නැහැ. ඒතර පටිච්චසමුප්පාදයේ කතා කරන කාරණාව ඒක ආරණ්‍යයත් එක්ක එකක්. හැබැයි පටිච්චසමුප්පාදයේදී මේ හොයන්න පටන් ගන්න අවස්ථා සම්බන්ධයක් එක තමයි ඉස්මතු වෙලා තියෙනවා. ඔන්නෝකර පාර්ලියක සූත්‍රයේ කාරණාවත් එක්ක හොදට ගන්න පුළුවන්. අවස්ථා සම්බන්ධයක් එක. මෙන්න මේකයි හොයන්න තියෙන්නේ. මරණය කියන එක නෙමෙයි හොයන්න තියෙන්නේ. මරණ දුක කියන කාරණාව එක්ක අර සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ. මරණය කියන එක තමයි කන්දානම් බෙහෙදෝ කියන අවස්ථා සම්බන්ධය. ස්කන්ධ බිඳුන කියන අවස්ථා සම්බන්ධය. ඒතර ස්කන්ධයක් තිබුණ එක බිඳුන. එතකොට තිබ්බ එක නැති වුණා. අන්න අවස්ථා සම්බන්ධය. අනිත් අරුණුත් ඒක විතරක් නෙමෙයි ඔක්කොම ටික කියනවනේ. ඒතර මේ සියලු එකම කතා වෙනවා මේ අවස්ථා සම්බන්ධය. ඒතර අවස්ථා සම්බන්ධයක් ආපු තැනදීම අවස්ථා සම්බන්ධය කියනකොටම අර මේ තමා වෙලා තියෙන්නේ. මේ මම වෙලා තියෙන්නේ. අන්න අත්ත බවට හම්බෙලා අවස්ථා සම්බන්ධික. අවස්ථාව දැන් ස්කන්ධ බිඳුනේ මගේනේ. ස්කන්ධ බිඳුනනේ. ස්කන්ධ නැති වුණා. හටගත්ත ස්කන්ධ නැති වුණා කියන එක නෙමෙයි මරණය කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න. මොකද ස්කන්ධ කියන වචනේ බුදුරණවහන්සේ වචනයක් නෙමෙයි මේ පංචපාස්කන්ධය කියන එක. මේක සමාජයේ විවහාරය. මේ රූපණේ විදි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක සමාජයේ තිබිච්ච ලෝක විවහාරය. එතකොට ඒක නැති වුණා කියන එක. හටගත්ත පංචපාස්කන්ධය කියලා බුදුරණවහන්සේ දුන්න නිර්වචනයත් එක්ක නැතිවීම කියන කාරණාව නෙමෙයි මරණය කියන කාරණාවත් එක්ක කතා කරන්නේ. සමාජයේ ඒකනේ අනික් කරුණක් තියෙන ওই කාරණාවේදී. එතකොට ඒක තමයි මරණය. හැබැයි මරණ දුක කියනකොට ස්කන්ධ පාතු භාවය. මරණ දුක කියනකොට. ඒ කියන්නේ විදීම හඳුනාගෙන දැනගැනීම සකස් වීම රූපණේ කියන මේ මරණ දුක. මරණය කියනකොට හටගත්තද නැති වුණා කියන්නේ නැහැ. ස්කන්ධ බිඳුණා. එතකොට දැන් ස්කන්ධ බිඳුණා කියනකොටත් අනිත් මරණ කියනකොටත් ජරාව කියනකොටත් අවස්ථා සම්බන්ධ පිළ තියෙනවා. දැන් ওই අවස්ථා සම්බන්ධ ගත්තාම දැන් මේක දැන් පාරලීක සූත්‍රයේ අර 23 නැතුව 20 ගැන විතරක් හිතන්න. මොකද අනිත් කරුණු තුන හම්බ වෙන්නේ මේ දෘෂ්ටියත් එක්ක යනකොට ඒ කෙනාගේ කෝණියත් එක්ක එයාට හම්බෙච්ච දෙයත් එක්ක. අපි මෙතනදී බලමු මූලිකම කාරණා උදුරන සමතම සක්කාය දිට්ඨිය ප්‍රහාණය කතා කරන්නේ. ඒ නිසා අපි ඒකත් එක්ක බලමු. එතකොට මේ ජරා මරණ කියන කාරණා අවස්ථා සම්බන්ධයක මේ මම කියන කාරණාව එක්ක යමුනහම මේ මම මෙතන තමා කියන කාරණාව එක්ක යමුනහම ඔන්න මේ හැම එකටම පැහැදිලි කරලා තියෙනවනේ කන්දානම් ස්කන්ධ සංකිටේන පංචපාදනස්කන්ධ දුක්ඛ කියලා. හැම රැලි වැටීම අවස්ථා සම්බන්ධයක හම්බ වුණා. දැන ගැනීමක්නේ. හැම රැලි වැටීම, දත් කැඩීම, කෙස් පැහිම, ඉන්ද්‍රිය මෝරා යෑම, ස්කන්ධ බිඳීම. ඒ කියන්නේ අර මරණය කියන හඳුනාගත්ත විඳදී නැති වුණා කියලා දැනගත්තා. ඊළඟට ජීවිතේ නැතිවීම. ඊළඟට ඔය කියන හැම කාරණාවක්ම ගත්තොත් එහෙම ඔන්න ස්කන්ධ පාතු භව එතන මේ සංකිටේන පංචපාදනස්කන්ධ දුක්ඛ මෙන්න මේ කාරණාව එක්ක සම්බන්ධයි.
ඒ කාරණාවත් එක්ක සම්බන්ධයි. හැබැයි මේ කාරණාව එක්ක සම්බන්ධ වුණේ අවස්ථාවත් එක්ක. අවස්ථාවක තමයි මේ දැනගත්තේ. අවස්ථාවක් කියන්නේ යම් නිර්වචනයක්. යම් නිර්වචනයක් දැනගත්තා. යම් නිර්වචනයක් දැනගත්තා කියනකොට විඥානං අත්තතෝ සමනුපස්ති. විඥාන තමයි. විඥානවන්තං වත්තන අත්තනිවා විඥානං විඥානස්මින් වත්තන. අන්න අයම හමස්මීති. ඒක අවස්ථා සම්බන්ධයක් එක හම්බ වුණා. ඔන්න ජරා මරණය පිළිබඳ තියෙන සෑම විස්තරයක්ම බලන්න. අය බලමුකෝ මහානිදාන සූත්‍රයේ කාරණාව අරගෙන. එතන පැහැදිලි කරන්නේ මහානිදාන සූත්‍රයේදී මේ ගැඹුරු පරයයක් එක්කනේ. මේක ගැඹුරු සරලයි කියව කාරණාවක් එක්කනේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරණවහන්සේ මේක විග්‍රහ කරලා පෙන්නන්නේ. මේක සරල නැහැ ගැඹුරුයි කියලා. එතන කාරණාවත් එක්ක බැලුවොත් එතන පෙන්නන්නේ පටිච්චසමුප්පාද න්‍යාය ඉස්මතු කරලා පෙන්නන්නේ. එතන පටිච්චසමුප්පාද න්‍යාය ඉස්මතු කරන්නේ. අංගයට වඩා න්‍යාය ඉස්මතු කරන්නයි කතා කරන්නේ. මේමයි හේතුව, මේමයි නිදානය, මේමයි ප්‍රත්‍යය. ජරා මරණයට ජාතිය. එතකොට ජරා මරණයට ජාති හොඳට බලන්න මහානිදාන සූත්‍රය ජරා මරණ විග්‍රහ කරන ජාතියද කියලා. ජරා මරණ පටිච්චසමුප්පාදනේ පැහැදිලි කරන්නේ. දැන් අනිත් තැන්වල හැමතැනම ජරා මරණය කියලා වෙනම විග්‍රහ කරනවා. ඒ කාරණාව එක්ක. ජරා මරණය කියලා. ඇයි ඒ අංග කතා කරන්න ඕන නිසා. මෙතන මේ අවස්ථා සම්බන්ධයක් දීලා කතා කරනවා. හැබැයි මහානිදාන සූත්‍රය කතා කරනකොට ජරා මරණ නිර්වචනයේ පටිසමුප්පන්න බව පැහැදිලි කරන්නේ ජරා මරණය නෙමෙයි විග්‍රහ කරන જાතිය. જાතියත් එක්ක කතා කරන්නේ. ඒ ජරා මරණය කියන කාරණාව සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ කියන එක හොයාගෙන යනකොට අවස්ථා සම්බන්ධයක් එක තමයි හොයාගෙන මේක හොයන්න යමුනම තජ්ජං සෝ සංඛාර මේන් හටගත් සංඛාරය මෙන්න මේක හොයන්න යමු වෙනකොට එතකොට එතන ඒ කියන කාරණාව තුළදීම පෙන්වා දීලා තියෙනවා අවස්ථා සම්බන්ධයකුත් නැතුව අවස්ථා සම්බන්ධයක් කියන්නේ කාලත්‍රයකුත් නැතුව තජ්ජෝසෝ සංඛාරෝ. එතකොට සංඛාරය කියලා වෙන මෙහෙකුත් එයින් කියලා වෙන මේ පැහැදිලි කිරීමකුත්. අවස්ථා සම්බන්ධයක් දීලත් නැහැ. එහෙනම් සංඛාරය කියන කාරණාව හොයන්න තජ්ජෝ කියන කාරණාවත් එක්ක තමයි හේතුවත් එක්ක කතා කරලා තියෙන්නේ. දැන් මේ මොන සංඛාරයේද මේ හොයන්නේ? මේ හොයන්නේ ජරා මරණ කියන සංඛාරය. ජරා මරණ කියන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන එක. මෙන්න මේක අවස්ථා සම්බන්ධයක මේ තමා කියලා ගැනීමත් එක්ක මේ හොයන්නේ. එතකොට දැන් මහානිදාන සූත්‍රයේ තියෙන්නේ පක්ඛීනංවා පක්ඛිත්තාය. සිරින්සපානංවා සිරින්සපත්තාය. බුහතානංවා බුහතත්තාය. මනුස්සානංවා මනුස්සත්තාය. දේවානංවා දේවත්තාය. ඊළඟට ආයතන ඒ සත්‍යයන්ගේ ඒ සත්‍යයන් පිනිස. එතකොට මිනිසාගේ මිනිසත් බව. දැන් මිනිස්සය කතාව නෙමෙයි මේ කතා කරන්නේ. හොඳට හිතන්න. තිරිසනා කතාව නෙමෙයි මේ කතා කරන්නේ. ඒ සත්‍යයන්ගේ ඒ සත්‍ය ස්වභාවය පිණිස. මිනිසයන්ගේ මනුසත් භාවය පිණිස. ඒතර මේ කතා කරන කාරණාවේදී හම්බෙනවනේ අපි දැන් අර කජ්ජනී සූත්‍ර කතා කරනකොට පැහැදිලි කරා සංඛාරය කියනකොට සංකතං අபிසංකරොන්ති इति බික්වේ තස්මා සංඛාරාති උච්චති. රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති. වේදනං වේදනත්තාය සංකතං අபிසංකරොන්ති. සංඤං සංඤත්තාය සංකතං එතකොට සංස්කාරය කියලා කිව්වේ රූප වේදනා සංඥා සංකාර විඥානෙට නෙමෙයි. සංස්කාරය කියලා කිව්වේ රූපං රූපත්තාය. එතකොට මේ රූපේ රූපයක් වෙන සකස් වීම කියන එකට. මේ සකස් වීම කියන කාරණාවට. රූපේට නෙමෙයි කතා කරන්නේ. රූපේ සංකතයක් තමයි. වේදනාව සංකතයක් තමයි. සංඥා සංකතයක් තමයි. ඒවත් සංස්කාර තමයි. හැබැයි මේ සංස්කාරේ ක්‍රියාව පැහැදිලි කරලා පෙන්නුවේ රූපේ රූපයක් වෙන සකස් වීම කියන එක. මේ සකස් වීම කියන කාරණාව. සකස් රූපය සහ සකස් වන රූපේ නෙමෙයි. දැන් ඔන්න රූපණේ කියන එකත් එහෙම හිතන්න යන්න පුළුවන් එතකොට. වේදනාව සහ සකස් වෙච්ච වේදනාව කියන එක නෙමෙයි. සංඥාව තියෙනවා ඊළඟට සංඥාව සකස් වෙනවා කියන එක නෙමෙයි සකස් වීම කියන කාරණාවත් එක්කයි කතා කරේ.
සකස් වීම කියන සංකාරය කියලා කතා කරේ. එතකොට දැන් ඔන්න අර එතනදී ඉස්මතු වෙලා එනවා මේ සකස් වීම කියන කාරණාව. සකස් වීම කියන කාරණාව. දැන් මෙතන මහා නිදාන සූත්‍රයේ බුදුරණවහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට පැහැදිලි කරන්නේ ජාතිය නෙමෙයි. ආනන්ද මහරහතන් වහන්සේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ ජාතිපත්‍යින් ජරා මරණ කියන එක. ජාතිය කියන එක නෙමෙයි පැහැදිලි කරන්න හදන්නේ ජාතිපත්‍යින් ජරා මරණ කියන එකයි. එතකොට ජාතිපත්‍යින් ජරා මරණ කියන එක පැහැදිලි කරන්න යනකොට ජාතන කියනවා මනුෂ්‍යයන්ගේ මිනිසත් භාවය, දෙවියන්ගේ දේවත්වය, තිරිසනාගේ තිරිසනත්වය, ඒ සත්‍යයන්ගේ ඒ සත්‍ය ස්වභාවය. ඒ පිරිස අන්නර පැහැදිලි කරලා පෙන්නනවා මේ පිරිස කියන මේ මනුෂ්‍යයන්ගේ මනුසත්වයේ පිරිස. එතකොට මේ ජාතිය කියන කාරණාවට සංකාර බවක් ආරෝපණය කරමින් කතා කරනවා. ජාති සංකාරයන්නේ. ජාතිය කියන කාරණාවට ඒකාන්ත වූ අවස්ථාවාදයක් නොදා මේ මම කියන අවස්ථාවාදයක් නොදා සංකාරයක් බව ඉස්මතු කරමින් ජාතිපත්‍යින් ජරා මරණ කතා කරන්නේ පැහැදිලි කරනවා. ජාතිපත්‍යින් ජරා මරණ පැහැදිලි කරන්න අවස්ථා සම්බන්ධයක් හොඳ කතා කරනවා. එතකොට දැන් ජාතිය වෙනම කතා කරොත් ඒක වෙනම එකක්. ජාතිය කියනකොට කතා කරනවානේ ජාති, සංජාති, ඔක්කාන්ති, නිබ්බන්ති, අබිනිප්පන්ති, කන්දාන පාතව, ආයතනන පටලව. අයන් උචිත බික්ක ජාති. ඒ ජාතිය කියන එක ඒක පටිසමුප්පාද නෙමෙයි. ජාතිය කියනකොට ජාති ඉපදීමක්, විශේෂ ඉපදීමක්, බැස ගැනීමක්, ඊළඟට මේ ස්කන්ධ පහළ වීමක්, ආයතන ලැබීමක්. මේ මොකද්ද පෙන්වන්නේ? මේ පෙන්වන්නේ අවස්ථා සම්බන්ධයක්. අවස්ථාවක හම්බවීම. ජාති, සංජාති, ඔක්කාන්ති, නිබ්බති, අබිනිබ්බති, කන්දානම් පාතව, ආයතනන පටලව, අයං උචිත වික්‍රේ ජාති. මේ ජාතිය. ඒතකොට ඔතන පටිච්චසමුප්පාදේ කියවෙන්නේ නැහැනේ. පටිච්චසමුප්පාදේ කියවෙන්නේ නැතිනම් මේ විග්‍රහයේදී සංඛාර බවක් ඉස්මතු වෙන්නේ නැතුව ඊතරීමක් කතා වෙන්නේ නැහැනේ. ඊතරීමක් කතා වෙන්නේ නැහැ. මේ පෙන්නන්නේ ජාතිය කියන කාරණාවේ මේ විග්‍රහය. ජාතිය කියන කාරණා විග්‍රහය අවස්ථා සම්බන්ධයක් එක්ක මම කියන කාරණාවට තමා කියලා දැම්මට පස්සේ අවස්ථා සම්බන්ධය ඇවිදිලා. මේ මම කියන කාරණාවේ මේ මම තමා කියන අවස්ථා සම්බන්ධයක් ඇවිදිලා. ඒතර මේ මම කියන කොටන්න ඒ ජාතිය කතා වෙලා. හැබැයි මහා නිදාන සූත්‍රය පෙන්නන්නේ ජාතිය කතාවට එහා ගිහලා ජාතිපත්‍යෙන් ජරා මරණ කියන්නේ. ජාති විග්‍රහයේදී හරි. ජාති විග්‍රහයත් එක්ක. ජාතිය ඒක හරි. හැබැයි ජාතිපත්‍යෙන් ජරා මරණ කියනකොට මෙන්න මේකෙදී එන් ජරා මරණ කියන්නේ සංකාරයන්නේ. අපි ගත්තොත් මහා මේ පාරලේක සූත්‍රයේ තතෝ ජෝසෝ සංකාරෝ අනිච්ඡං සංකතං පටිසමුප්පන්නං. එතකොට එහෙනම් හම්බෙන්න ඕනේ නේද? ඒ හම්බ වෙච්ච කාරණාව අනිත්‍ය සංකත පටිසමුප්පන්න බව. ඒක හේතුවත් අනිත්‍යං සංකතං පටිස. ඒක හිතිල්ලක් නෙමෙයි. හේතුව හිතිල්ලක් නෙමෙයි. ඒකත් අනිත්‍ය සංකත පටිසමුප්පන්න බව. එහෙනම් ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ කියන න්‍යාය හරියට හම්බ වෙද්දී ජාතිය කියන කාරණාව හම්බෙන්න විදියක් නැන්නේ අවස්ථා සම්බන්ධයක් එක්ක. ජාතිය කියන කාරණාව අවස්ථා සම්බන්ධයක් හම්බෙන්න විදියක් නැහැ ප්‍රත්‍යයෙන් කතා කරනකොට. ජාතිය වෙනම හම්බ වෙද්දී අවස්ථා සම්බන්ධය හරි. මේ මම තමා කියන එක. හැබැයි ජාතිය පටිච්චසමුප්පන්න බව කතා කරද්දී ජාතිය හම්බෙන්න විදියක් නැහැ. මේ තමා කියලා. මේ මම කියලා. ඒකනේ මේ එක කාරණාවකදී ආරණ්‍යය දැකලා සෝතපන්න වෙන්නේ. එක කාරණාවකදී. එකකදී සෝතපන්න වෙනවා. එතකොට නම් මේ ජරා මරණ කියන කාරණාව ඔන්න අර මහා නිදාන සූත්‍රයේ ප්‍රත්‍ය එක් කතා කරන ජාතිය ප්‍රත්‍ය. හැබැයි ජාතිය ප්‍රත්‍ය ඉස්මතු කරනවා ජාති සංකාරයක් බවත් ජාති සංකාරයෙන් ජරා මරණ කියන එක. හැබැයි ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ කියන එක කතා කරනකොට මේ ජාතිය විග්‍රහයේත් සංකාර බව ඉස්මතු වෙනවා. ජාති විග්‍රහයේම සංකාර බව ඉස්මතු වෙනවා. ඒකයි ආරණ්‍යය තියෙන්නේ මේ ඇති කල්ලි මේ වෙයි, මේ උපදින කල්ලි මේ උපදී. මේ නැති කල්ලි මේ නොවේයි, මේ නූපදින කල්ලි මේ නූපදී.
මේ ඇති කල්ලි මේ වෙයි, මේ උපදින කල්ලි හට ගැනීමක් නිස්මතු කරන්නේ. හට ගැනීම. අනේ හට ගැනීම කියන කාරණාව ප්‍රත්‍යයෙන් ඒ හට ගැනීම කියන කාරණාව ප්‍රත්‍යයෙන් මේ හටගත්තා. මේ ඉපදුනා. මේ හට ගැනීම කියන ප්‍රත්‍යයෙන් මේ ඉපදුනා. ජාතිය ප්‍රත්‍යයෙන් ජරා මරණය හටගත්තා. එතකොට ඒ සත්‍යයන්ගේ ඒ සත ස්වභාවයේ පිණිස ජාති නැතිනම් ඒක කලින් කියනවා මේ සියලුම ආකාරයෙන් මේක තිබෙන නිසා තමයි ජරා මරණ තියෙන්නේ. මේම ජාතිය නැතිනම් ජරා මරණය පැන ගන්නවා. නොහේතම් පන්ති. මේමයි හේතුව, මේමයි නිදානේ, මේමයි ප්‍රත්‍යය. මොකටද? ජරා මරණයට ජදන් ජාති. එතකොට දැන් ජරා මරණයේ ප්‍රත්‍ය කතා කරන එක කතා කරලා පෙන්නනවා. ජරා මරණයේ ප්‍රත්‍ය කතා කරලා පෙන්නනවා. ජරා මරණ විග්‍රහ කරේ නැහැ. මොකද ජරා මරණය කියනකොට මොකද ආනන්ද මහරහතන් ආනන්ද ස්වාමීන් වහන්සේ විග්‍රහ කරලා පෙන්නන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා මේ කියන කාරණා මොකද්ද කියන එක. මේ ගැඹුරුයි සරලයි කියව කාරණා මේ ගැඹුරුයි කියලා පෙන්නන කතා කරන්නේ. ජරා මරණය කියන එකක් තියෙන එකක් කතා කරේ නැහැ ඒකට. ජාතියෙත් අර ජාති සංජාති ඔක්කාන්ත නිබ්බති අබිනිබ්බති කන්දානම් පාත භව කියන මේ අවස්ථා සම්බන්ධ කරලා නෙමෙයි කතා කරේ ප්‍රත්‍ය කතා කරනකොට. අන්න මේ ප්‍රත්‍ය ඉස්මතු කිරීමක් පෙන්වන්නේ. ප්‍රත්‍ය ඉස්මතු කිරීම. ජරා මරණයේද ප්‍රත්‍ය ජාතිය. එතකොට මේ ජරා මරණ අවස්ථා සම්බන්ධයත් ජාති අවස්ථා සම්බන්ධයත් කියන මෙන්න මේ දෙකම ඉක්මවීමනේ. එතකොට නම් අර කියපු ජාති බවත් පෙන්නපු ජරා මරණ බවත් දෙකින්ම ඊතර වෙන බවක් නෙමෙයි ඉස්මතු වෙලා තියෙන්නේ. ජරා මරණය හොයාගෙන යනවා. ජරා මරණය කියන්නේ ස්කන්ධයන්ගේ පහළවීම, ස්කන්ධ සංකිට්ඨේන පංචීපාදනස්කන්ධ දුක්ඛ. ජරා මරණය හොයන්න පටන් ගත්තාම, ජරා මරණය කියන අවස්ථා සම්බන්ධ ගත්තාම මේ දිරීම මේ ඒ විදිහේ විග්‍රහය තියෙනවා. හැබැයි මේක හොයන්න පටන් ගත්තාම අවස්ථා සම්බන්ධ ඉක්මවල සකස් වීම කියන කාරණා ඉස්මතු වෙනවා. එතන මේ සකස් වීම කියන කාරණා ඉස්මතු වෙද්දී අපි ජරා මරණ පැත්තෙන් බලන්න ගියොත් ජරා මරණය කියන කාරණාව සංකිට්ඨේන පංචීපාදස්කන්ධ දුක්ඛ කියනකොට රූපණ විදීම හඳුනා ගැනීම සකස් වීම දැන ගැනීම මෙන්න හේතුව මෙන්න ඵලය. ඒක පැහැදිලි කරද්දීම ඉස්මතු වෙලා එනවා ප්‍රත්‍යයෙන් හම්බ වුණා කියලා. එතකොට දුක්ඛ සමුදය. එතකොට දුක්ඛ සමුදය හම්බ වෙනකොට හැබැයි දුක්ඛ සමුදය හම්බ වෙනකොට අවශ්‍ය සම්බන්ධයක් නැහැ. සමුදය හම්බ වෙච්ච තැනදීම එහෙනම් නිරෝධේ ඥානය හම්බ වෙනවා. මොකද දුක්ඛ සමුදය කියන කාරණාවටත් ජරා මරණයේ ප්‍රත්‍ය වූ ජාතිය කියන කාරණාවෙදිත් ජාතියටත් අවස්ථා සම්බන්ධක නිර්වචනයක් ඉන්නේ නැහැ. එහෙනම් ඒ නැති බව ප්‍රත්‍යක්ෂ වෙනවා. නැති බව ප්‍රඥාවට සුදිෂ්ඨ වෙනවා. ඊමස්මින් අසති ඉදං නොහෝති. එතකොට මේක ප්‍රතිපදාව මට හම්බෙච්ච ප්‍රතිපදාව නෙමෙයි මාර්ගයේ සිදුවෙන වැඩපිළිවෙල. මට හම්බෙන ප්‍රතිපදාව නෙමෙයි මාර්ගයේ සිදුවෙන වැඩපිළිවෙල. දැන් දුක්ඛ ඥාන, සමුදය ඥාන, නිරෝධ ඥාන, මග්ගේ ඥාන. මේක ඥානි. එතකොට මේ ඥානෙ ඉපදිනකොට මේ ඥානෙ ඉපදීමත් එක්කම නුවණ හම්බෙලානේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සකස් වෙන වැඩපිළිවෙල. ඒ වගේම ප්‍රත්‍යක්ෂ වුණ ජරා මරණ කියන කාරණාවත් හොයාගෙන යද්දී ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ කියනකොට මේ නික්ම වීම කියන එක, ඊතර වීම කියන එක කෝ අවස්ථා සම්බන්ධය කෝ මමෙක් නැති වුණාද? ඉන්නවද? නොයේදී. නැති වුණාද? ඉන්නවද? නොයේදී. යෙදින්නේ. න අත්තා. අන්න න අත්තා කියනකොට මේ මම වෙමි කියන එක යෙදෙන්නේ නැහැ. හැබැයි වෙමි මඤ්ඤිතයක්. සකස් වීමක් තියෙනවා. සකස් වෙනවා. හැබැයි සකස් වෙන කාරණාව හරිද වැරදිද? සකස් වීම හරිද වැරදිද? සකස් වීම වැරදි. සකස් වීම වැරද්දක් නෙවෙන්නේ. සකස් වෙනවා වැරද්දක් වෙන්නේ. අවිද්‍යාවපත්තිය. අවිද්‍යාවපත්තියක සකස් වෙනවා. වැරද්දක් වෙන්නේ. දැන් මොකද වෙන්නේ? අන්න ඊතර වෙන ප්‍රතිපදාව හම්බ වෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපි හොයාගෙන යන්න පටන් ගත්තා. ඔන්න සම්මර්ෂණය. මේක සම්මර්ෂණය කරන්න අපි පටන් ගන්න ඕනේ. දැන් මම ওই පැහැදිලි කරේ සම්මර්ෂණය කිරීම සඳහා අපිට මේ බුද්ධ දේශනාවේ තියෙන මේ කරුණු අපි හොයන්නට ඕන ආකාරය. කොහොමද මේකට යමු වෙන්නේ කියන එක. කොහොමද අපි මේක තේරුම් ගන්න කියන එක.
අපිට මේ නිකන් උඩින් පල්ලෙන් ඇහිච්ච හැමෝම අපි මේකට ගලපලා හරියන්නේ නැහැ. අපි මේක හොඳට හොයන්න ඕනේ මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා. මොකද්ද මේ පෙන්ලා තියෙන්නේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයෝ මේ ජරා මරණේ ඇයි ජරා මරණයටපත් වෙන්නේ කියලා හොයන්න පටන් ගන්න බෝධිසත්වයන්ට අවස්ථා සම්බන්ධයක් එක්ක මම කියන මේ කාරණාව හම්බෙලානේ අවස්ථා සම්බන්ධයක් එක්ක. මේකනේ හොයන්න පටන් ගන්නෙ. ඇයි උපදින්නේ ඇයි මැරෙන්නේ ඇයි ලෙඩ වෙන්නේ මේක හොයනකොට දැන් අපි හිතමු මේ පරිකල්පනා දැන් ප්‍රත්‍යක්ෂ දැක්මක්නේ පරිකල්පනාවකින් අතීතේ ඉපදිච්ච නිසායි මේක වෙන්නේ අතීතේ ඉපදීමට අවශ්‍ය සම්බන්ධයක් දීලා නිත්‍යයි ඉපදීම අවශ්‍ය සම්බන්ධයක් දීලා හැබැයි දැන් මේ නෝන එනකොට ಜಾතිය හම්බ වෙනවා ಜಾතිය කියන කාරණා ಜಾතිය හොයන්න වෙනවා මොකද ಜಾතිය හැවීමේ නුවණ අවශ්‍ය වෙනවා ಜಾති හැවීමේ නුවණ හැබැයි පටිසමුප්පදවත් එක්ක දැන් මේ විදිහට බෝධිසත්වය හොයන්න පටන් ගන්නේ අර සත්වයෝ මේ මැරෙනවා ලෙඩ වෙනවා කියනකොට අර හුදු කල්පනාවක් නැත්තම් වෙන හැකින් දැකීමක් වෙන හැකින් කියන්නේ පුබ්බේ නිවාස චතුප්පාත මොනවාකින් හරි දැකීමකට ගිහිල්ලා. ඒ කියන්නේ ඒක මේ ඒත් පුජ්‍යලවාදයක් සම්බන්ධ වෙලා. පටිච්චසමුප්පන්න බව නෙමෙයි. ඒතර බුදුරණවහන්සේ පටිච්චසමුප්පන්න බව නෙමෙයි හෙව්වේ. පැහැදිලි කර බෝධිසත්ව හොයාගෙන ගියේ. ඒතර දැන් මම බෝධිසත්වයේ ඉඳලා ඉන්න බෝධිසත්වයන් තව කෙනෙක් ඉපදෙනවා තව කෙනෙක් මැරෙනවා. දැන් මං ඉපදෙනවා මම මැරෙනවා. ඉතින් මම නොයදීම නෑනේ. ඒ විදිහේ කතා කරන්න ගියා. මම නොයදීම නෑ. එතන නම් මේ පටිසමුප්පාද න්‍යායය ගැලපෙන්නේ නෑ. මම නොයදීම කියන කාරණාව අන්න දැන් එහෙම නැතුනොත් එහෙම කතා කරන්න තියෙන්නේ අවසානට ගිහිලා අර 22 වෙනි දෘෂ්ටියට යන්න වෙනවා. මං කියන එක බොරුයි කියලා. මම කියන එක බොරුයි කියලා. නැත්තම් 21 වෙනි දෘෂ්ටියට යන්න වෙනවා. ඔන්න කරුණ එක ප්‍රතිපදාවට අනුගමනය කරන්න වෙනවා. ප්‍රතිපදාව. එහෙනම් අපි හැම වෙලෙම බලන්න ඕනේ මේ ජරා මරණය කියන නැත්නම් මේ ප්‍රත්‍යක්ෂ කියන කාරණාවත් එක්ක. දැන් මෙතන ඇත්තටම ජරා මරණ කියන කාරණාවේදී මෙහෙම ජාතිපත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කීයක් තියෙනවද? ජරා මරණ විතර නෙමෙයිනේ. පරිසම්ප සම්පූර්ණ කතා කරනකොට අවිජ්ජාපච්චය සංකර්තං භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස. ජරා මරණ දුක්ඛ දෝමනස උපායාස. ජරා මරණය තියෙන අපි එක කැලලන්නේ ගන්නෙ මොකද අපට ඕන නැති මේ තියෙන කැලල ටික ඔක්කොම ටික මේ අපි අර දන්න ටික ගලපලා දාන්නනේ. ජරා මරණ දුක්ඛ දෝමනස උපායාස. දුක්ඛ කියනකොට දුක. ඒ දුක කියන්නේ අවස්ථා සම්බන්ධයක් එක්ක දුක. දුක. දැන් අපිට මොන හරි දුකක් කියනවා දුක. ශෝකයක්, පරිදේවයක්, දෝමනසයක්, උපායාසයක්. මේ ඕන එකක් එක්ක දැන් පරිසම්පද කතා කරන්නේ. දැන් අපි ජරා මරණ කියන කාරණාව අතහැරලා දුක්ඛ දෝමනස උපායාස කතා කරනකොට අපිට අර මරණය කියන කාරණා දාන්න දෙයක් නැහැනේ. මැරලා නැහැනේ. හැමරලියටලා ඒවත් නැහැනේ. හැබැයි දුක්ඛ දෝමනස උපායාස කියන කරුණ. ඉතින් ඒකත් අවස්ථා සම්බන්ධයක් කැවිදිල්ලනේ. අවස්ථා සම්බන්ධයක් කැවිදිල්ල. ඒතකොට මේක මේ සෑම දැන් දුක්ඛ දෝමනස උපායාස කියනකොට කීයක් කරුණු පැහැදිලි කරලා පෙන්වනවද අර මහා ප්‍රතිපත්තන සූත්‍රයේ. තමන් මේ දැන් තව තියෙනවා පීහි විපයෝග, අපීහි සම්පයෝග. සංකිට්ඨන පංචපාඛණ්ඩ දුක්ඛ කියනකොට ඒකත් පැහැදිලි වෙනවනේ. දැන් තමන් අකමැති දේ එක තමයි මේ සෑම දෙයක්ම තියෙන්නේ. කැමති දේ ලැබෙනකොට හොඳයි. දැන් ඒතර ඒ සෑම එකම තියෙන පුජ්‍යලයේ අවස්ථා සම්බන්ධයක් දීලානේ. ඇයි අපිට එතන ඉඳලා හොයන්න පටන් ගන්න බැරි බුදුරණවහන්සේ පෙන්න පරියයත් එක්ක හරියටම. බුදුරණවහන්සේ පෙන්න පරියයත් එක්ක. දැන් ටික මේකත් එක්ක නුවණ මෝරන්න පටන් ගත්තාම යම් කිසි මට්ටමකට දැන් සමාධියකට ගිහිල්ලා ධ්‍යානයක් විදර්ශනා කරන්න යන්නේ පංචපාස්කන්ධ දුක තේරුම් අරගෙන. පංචපාස්කන්ධය කියන එක. දැනීම හඳුනා ගැනීම සකස් වීම මේ කරුණ. දැන් අපිටම ධ්‍යානයකට නොගිහින් යම් මට්ටමකට නුවණ කියන්නේ අපි මේ විචක්ෂණශීලී බවට යමු වෙලා. මෙන්න මේ අවස්ථා සම්බන්ධයක් අපට හම්බුනහම ඒ අවස්ථා සම්බන්ධයේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාව මෙන්න මේක මොකද්ද කියලා හොයන්න යමු වෙන්න ඇයි අපිට බැරි? ජරා මරණ දුක කිව්වත් ඊළඟට ශෝක පරිදේව දුක්ඛ දෝමනස මේ ඔක්කොම කිව්වත් මේ
සංකිට්ඨේන පංචීපාදානස්කන්ධ දුක්ඛනේ. අර දුක කියලා පින්නේ අවස්ථා සම්බන්ධයක් එක්කනේ. එහෙනම් දැන් අපට අවස්ථා සම්බන්ධයක් එක්ක මේ කාරණාව හම්බ වෙනවා නම් මොකක් හරි විදියකට මෙන්න මේක හොයන්න පටන් ගන්න වෙනවා. අන්න ඒක තමයි පාරලෙක්ෂොති පැහැදිලි කරන්නේ. අයියෝ ප්‍රත්‍ය හේවීමට සිද්ධාන්ත හේවීම කරුණ හේවීමට නේ ප්‍රත්‍ය හේවීමට. ප්‍රත්‍ය හේවීමේදී සකස් වීම කියන නිර්වචනයත් එක්කයි යන්න තියෙන්නේ. ප්‍රත්‍ය හේවීමේදී. සකස් වීම කියන නිර්වචනය එක්ක යන්න නම් සකස් වීම කියන පරයය යොමු කරගන්නට වෙනවා. සකස් වීම කියන පරයය තමයි ප්‍රත්‍යක්ෂය කියන එක මොන විදියකට හම්බුණත් පංචපාස්කන්ධය. මෙන්න මේ පංචපාස්කන්ධය කියන එක මෙන්න මේ ප්‍රායෝගිකත්වයේ එක්ක හොයන්න බැලපෙනවා. අන්න එතකොට අවස්ථා සම්බන්ධයක් එක මම හම්බෙලා අත්ත වෙලා තමා වෙලා මේක හොයන්න පටන් ගන්නකොට අන්න හේතුව හොයනකොට හේතුවේ සත්‍ය භාවයක් හම්බෙන්නේ. හැබැයි හේතුවේ ඒක හොයන්න පටන් ගත්තාම හේතුව හොයන්න පටන් ගත්ත. හේතුවට අවස්ථා සම්බන්ධයක් එක්කනේ කතා කරන්න වෙන්නේ. ඒක හොයන්න පටන් ගන්න යන පරිදි. ඇයි ඊළඟට ඒක මොකද්ද කියලා හොයන්න මේ ජරා මරණය හොයලා හරියන්නේ නැහැනේ. එතකොට ඒක අවස්ථා සම්බන්ධයක් හොයන්න වෙනවා. එහෙනම් හැම වෙලෙම මේ ජරා මරණය කියන කාරණාව හොයනකොට ಜಾතිය කියන කාරණාව හොයන්න ඕනේ. හැබැයි ಜಾතිය හොයන්නට ඕනේ නැත්තේ පටිච්චසමුප්පන්න වෙනට නම් අවස්ථා සම්බන්ධයේ ඉක්ම වෙන විදිහට. අන්නේ නුවණ තමයි පටිච්චසමුප්පාද නුවණ කියන්නේ. තියනවා කියන නුවණ නෙමෙයි. තියෙන එක නැති වෙනවා කියන නුවණ නෙමෙයි. හම්බෙච්ච අවස්ථා නැති වෙනවා කියන එක නෙමෙයි. ඊතර වෙනවා කියන්නේ ඒක. එහෙනම් අපි ඒකට ලොකු චින්තන ස්වභාවයක් අපි ඒකට එකතු කරගන්න වෙනවා. අපි හැම වෙලේම මේ ප්‍රායෝගිකත්වය කියන එක හොඳට හොයන්නට වෙනවා. ඒ වගේම මේ බුද්ධ කාලේ විමුක්තියක් හොයපු සමාජයක මේක තිබුණේ. මේ ධර්ම ඉස්මතු කරේ. මෙන්න මේක අපි හොඳට දැනගන්නට වෙනවා. එහෙම නොවි අපි මේක මේ සරල මේ අපි වගේ අයට තේරුම් ගන්න පුළුවන් මේ සරල දෙයක්. අපි දැන් මෙතනදීම අවස්ථා සම්බන්ධ දීලානේ මේ අනුමුදස්සි මේ අවස්ථා සම්බන්ධ දීලා මේ මට පටිසම්පද තේරෙනවා. මේ මට පටිසම්පද තේරෙනවා. අවස්ථා සම්බන්ධ දීලා කෝ පටිසම්පද දැක්ම අවස්ථා සම්බන්ධ මේ මට තේරෙන්නේ පටිසම්පාදේ. මේ මට මේ ක්‍රියාව දකිනකොට මම කියලා හම්බ වෙන්නේ නැහැ. මේක මෙහිමනේ. මේ අවස්ථා සම්බන්ධ දීලානේ. මේ ගෝචරත්වයක් එක්කනේ නිර්වචනය කරන්නේ කෝයිතර වීම. මම ඔබලට මතක ඇති මම දිගට මම හිතන්නේ මේ කාලයක් තිස්සේ මේක හොඳට පැහැදිලි කරන්න උත්සාහ කරා මේ මම කියන මෙන්න මේක මේ කොච්චර මේ අමුතු දෘෂ්ටියක්. අපි මේක තුල හිර වෙලා ඉන්නවා. අපි මේක තුල ගැලගෙන ඉන්නවා. කොහෙන් ගියත් කරකැවිලා එතනම යන්නේ. එහෙනම් මෙන්න මේකෙන් ගැලවෙන්න අපි කොහොම හිතන්න ඕනද කියලා මම හැම පැත්තෙම කරුණු කියන්න උත්සාහ කරා. ඉතින් ඒ නිසා මෙන්න මේ කරුණ හොඳට හිතන බලන්න. මේ පටිසම්පාද පරයයත් එක්ක. ඉතින් මේ කාරණාව පිළිබඳව ජාතිය කියන්නේ ජරා මරණය කියන මේ කරුණුත් එක්ක අපි අද සාකච්ඡාව කරමු. මේ එතනින් එහායව කතා කරන්න ගන්න එපා. අපි ඒව වෙනම කතා කරමු. මේක තවත් තේරුම් ගන්න තවත් සරල මේකම කතා කරමු. හොඳයි එහෙනම් දැන් තියෙන අවස්ථාව ප්‍රශ්න අහන්න. ගුරුවරයන්සරණයි ස්වාමීන් වහන්සේ මේ සාකච්ඡාවත් එක්ක මේක අලුත්ම කෝණයකට යොමු වුණා කියලායි මට හිතෙන්නේ. ඒකට දැන් ඇත්තටම අපිට මේ ජාතිය කියන එකේ අවස්ථා සම්බන්ධයෙන් ඉක්මවා ගිය ඒකේ සංස්කාර ස්වરૂපය තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අර මිනිසත් භව නම් වූ සංස්කාරය කියලා මට හිතෙනවා. එතකොට අනිත් පැත්තෙන් මේක පටිච්ච සමුප්පන්න වෙන ස්වરૂපය වෙන්නේ අර අවස්ථා සම්බන්ධයෙන් තොර වූ ජරා මරණ නම් වූ දුක නම් වූ සංස්කාරය වගේ. එහෙමද ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් විස්තර කරලා දෙන්න කරුණාවෙන්. තෙරුවන් සරණයි. මිනිසත් භව කියන එක හරි අවස්ථා සම්බන්ධයත් එක්ක ගත්තාම
ජරා මරණය කියන එකත් අවස්ථා සම්බන්ධයත් එක්ක ගත්තම හරි දුක කියන එක. එතකොට ඒ දෙකම හැබැයි අවස්ථා සම්බන්ධ එක්ක හම්බ වීම. මිනිසත් බව කියන එකේදී ගෝචරත්වය ඕන විදිහකට හරි අවස්ථා සම්බන්ධයක් එක්ක ජරා මරණ දුක කියනකොට ඒ අර සියලුම කරුණු ඕන එකක් සම්බන්ධයි අවස්ථා සම්බන්ධයක් එක්ක. හැබැයි ඒක ගෝචරත්වයක් අවස්ථා සම්බන්ධයක් ලැබීමක් ලබන්නේ කියන මේ සියලු දේ හම්බෙලා. හැබැයි පටිච්චසමුප්පාදේ නෙමෙයි. පටිච්චසමුප්පාදයේදී මේ දෙකම ඊතර වෙන එකක්. ඊතර වෙන කාරණාවක්. දැන් අපි හිතමු ජරා මරණය කියනකොට ජරා මරණය නැති වුණාට ජරා මරණය කියලා දුක හැටියට අපට රූපං අතෝ සමනුපස්සති වෙනවනේ. වේදනාව අතෝ සමනුපස්සති නම් සංඥා අතෝ සමනුපස්සති නම් අන්න එතකොට අවස්ථා සම්බන්ධය තුළ ඇත්තටම සිදුවන්නේ ජරා මරණය කියලා අපි මානසිකව දාගත්ත දෙයක් එක්කනේ මේ ලොකුවට ගිහිලා තියෙන්නේ මේක අපි ගෝචර කරලා අපි මේ හිතන එකත් එක්කනේ. හැබැයි ඇත්තටම ගත්තොත් එතන තියෙන්නේ හැම රැලි වැටෙනවා. දැනගත්තා, හඳුනාගත්තා, වින්දා. ඔන්න ඕකනේ හොයන්න තියෙන්නේ. ඒතර මේක හැබැයි අත්තතෝ සමනුපස්සති වෙලා තියෙන්නේ. ඔන්න දැන් පුතඥයට ওই කාරණා හොයන්න බෑ. එතකොට දැන් අනිත් පැත්තට යමු වෙච්ච කෙනාට ඔන්න මේක තමයි හොයන්න පටන් ගන්න තියෙන්නේ. දැන් මේක හෙවීමට යමු වෙන්න වෙනවා. දැන් අපි උදාහරණයක් හැටියට මම පුංචි උදාහරණයක් කියන්නම් මේ මට දැන් මතක් වෙච්ච එක. ඔය අතීතයේ කියන්නේ දැන් අවුරුදු 20කට 30කට වගේ කලින් මේ ස්වාමීන් වහන්සේ නමක් ඊටත් අවුරුදු 25කට විතර කලින් කැලේට ගිහින් තියෙනවා. අවුරුදු 25ක් 30ක් විතර ගියාට පස්සේ කියන්නේ අවුරුදු 80 ගණන් වල විතර වගේ කැලෙන් එළියට ඇවිල්ලා තියෙනවා. 50 ගණන් වල 60 ගණන් වල කැලේට ගිහිල්ලා 80 ගණන් වල වගේ කැලෙන් එළියට ඇවිල්ලා තියෙනවා. එළියට ඇවිල්ලා එනකොට අහලා තියෙනවා මේ දැන් පාරේ කෝච්චි යනවද කියලා. ඒ කියන්නේ දැන් බස් කියන જાතියක් තිබිලා නැහැ. දිගයි. කෝච්චි දිගයි. ඒක කෝච්චි තමයි හම්බෙලා තියෙන්නේ. එතකොට දැන් බස් කියන જાතිය දැකපු ගම බස් නැහැනේ. හැබැයි පාර යන කෝච්චි. එතකොට දැන් මොන ක්‍රමයකට ගත්තර අවස්ථා සම්බන්ධයක් දීලා ඒකේ නිර්වචනය යන්නේ තියෙන්නේ. එතකොට ඒ නිර්වචනය අපට පේනවා වැරදි කියලා. ඒ නිර්වචනය. ඒ පාරේ කෝච්චි යනවා කියන නිර්වචනය වැරදි කියලා අපට හිතෙනවා. හැබැයි පාරේ කෝච්චි යන බවකට හම්බවීමක් තියෙනවානේ. අරක වැරදුනකට ප්‍රශ්නයක් නැහැ. ඒක හරි ගියත් ඒක වැරදුනත් මේ හම්බවීම නිසානේ ඒක හම්බ වෙන්නේ. එහෙනම් ඒ හම්බවීම මොකද්ද කියලා හොයන්න ඕනේ. අන්න එතකොට දැන් මම ඒක පැහැදිලි කරේ අර ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන මේ මොකක් කිව්වත් මේක හම්බවීමක් තියෙනවා. එතකොට අර ශෝක පරිදේව දුක්ඛ දෝමනස ජරා මරණ කියන ඒ ගෝචරත්වයේ අපි පනව ගන්න දේ මේ පනව ගැනීම කියන මේ අවස්ථා සම්බන්ධයක් එක හම්බවීමක් තියෙනවා. මෙන්න මේක මොකද්ද කියලා හොයන්නට ඕනේ. අන්න අර විමුක්තිකාමී බවකට යොමු වෙච්ච කෙනෙකුට මෙන්න මේ ස්වභාවයට යනවා. දැන් ඔතන හොයාගන්නවා අන්නේ තීර්ථකයෝ. ඒ හම්බවීම. හැබැයි මේ සකස් වීම හොයාගන්න බෑ. මේකෙන් අයින් වෙනවා. එතකොට ඒකෙන් අයින් වෙනකොට ඒ අවස්ථා සම්බන්ධයෙන් අයින් වෙනවා. හැබැයි වෙන අවස්ථා සම්බන්ධයකට යොමු වෙලා තියෙනවා. ඒක ප්‍රකට නොවන දිනම යොමු වෙලා තියෙනවා. හැබැයි මේ සකස් වීම කියන කාරණා යොමු වෙලා නැහැ. අන්නේ සකස් වීම හොයනකොට තමයි තජ්ජෝසෝ සංකාරෝ කියන මෙන්න මෙතන යොමු වෙන්නේ. තජ්ජෝසෝ සංකාරෝ. එතකොට අන්න ඒක තමයි පටිසමුප්පන්න බව. එතකොට පටිසමුප්පන්න බව හොයද්දී මිනිසත් බව නෙමෙයි මනුසත් බව මනුෂයාගේ මනුසත් බව අන්න මේ සකස් වීමක් ඉස්මතු වෙලා තියෙනවා. මිනිසත් බව නෙමෙයි කතා කරන්නේ. මනුස්සානංව මනුස්සත්තාය. දේවානංව දේවත්තාය. ගන්ධබ්බානංව ගන්ධබ්බත්තාය. ඒතර මනුසත් බව නෙමෙයි මනුසත් බව තමයි ಜಾතිය හැටියට හම්බ වෙන්නේ. අන්න ඒ ಜಾතිය හැටියට හම්බ වෙන දුකත් එක්ක. හැබැයි මනුස්සානංව මනුස්සත්තාය කියනකොට මෙන්න මේ එතන සකස් වීමක් හම්බෙලා තියෙනවා. ඒ සකස් වීම හම්බ වෙනකොට ඒ මනුසත් බව කියන කාරණාවත් ජරා මරණ කියනකොට එතන සකස් වීම හම්බෙලා තියෙනවා. එතකොට මේ සකස් වීමත් එකයි මේ හේතුව නිසා මේ ඵලය හම්බෙලා තියෙන්නේ. එතකොට මේ දෙකම කියන කාරණාවම අන්න ඉක්ම වෙනවා.
ඒ දෙකම කියන කාරණා ඉක්ම වෙනවා. හැබැයි සකස් වීම කියන නිර්වචනය හම්බ වෙනවා. අන්න ඒක අවිද්‍යාවත් එක්ක සකස් වීමක් තියෙනවා. හැබැයි සකස් වීම නොදැකීම කියනකොට හම්බ වීම කියන්නේ මෙන්න මේ අවස්ථා සම්බන්ධී හම්බ වීම. ඒ තමයි ජාතිය නැත්නම් ඒ තමයි ජරා මරණය. හැබැයි මේ න්‍යායත් එක්ක දකිනකොට අන්න මේ කරුණු දෙකෙම ඉක්මවීම තමයි හම්බෙන්නේ. එහෙම නැතුව මේක තියනවා කියන එක නෙමෙයි. මම ඔකට අර සාමාන්‍ය සරල උදාහරණයක් මේ දවස් ටිකේම අපි කතා කරේ වාහනයක් අරගෙන. එතකොට මේ ඇත්තටම මේ ක්‍රියාකාරීත්වය කියන කාරණාව බලනකොට මොකද්ද උනේ? ඕක අදාළ නැහැ. මොකද්ද උනේ? ඒ දෙකම ඉක්ම වෙනවා. ඒ දෙකේම ඒ කියන්නේ ඒ දෙකේම ඊතර වීමක් හම්බ වෙනවා. ඒකට සත්භාවයක් හම්බ වෙන්නේ. හැබැයි සකස් වීම හම්බ වෙනවා. එහෙනම් මේ පටිච්ච සමුප්පාදයේ හැටියට දකිනකොට ප්‍රත්‍ය හැටියට දකිනකොට මේ හේතුවයි මේ ඵලයයි මේ හේතුවයි මේ ඵලයයි කියන දෙකටම මේ නැත්නම් මේ මම අයං හමස්මි මේ මම කියන මෙන්න මේ කරුණ දෙක ඉන්නේ නේ. ඒ දෙකම ඉක්ම වෙනවා. හේතුයෙන් ඵලය අන්න පටිච්චසමුප්පාද න්‍යාය හම්බ වෙනවා. ඊතර වීම හම්බ වෙනවා. ත්‍රිවංශ සරණයි. මම හිතන්නේ මේක මේ ටිකක් ගැඹුරු ඇති. නමුත් අපි හොයන්නට ඕනනේ සත්‍ය. ත්‍රිවංශ සරණයි. දැන් ඒ ඔය කරුණු දෙකේ ප්‍රත්‍ය දැන් ගෝචරත්වයත් එක්කම ඒක ගැඹුරට හොයාගෙන යනකොට දැන් ඔය ඒ ප්‍රත්‍ය න්‍යායත් එක්කම ඔතන අර සතුටින් පිළිගැනීමේ ගතිය කියන එකත් හම්බ වෙනව නේද කියලා හිතන ස්වාමීන් වහන්සේ ඒක පොඩ්ඩක් විස්තර කරලා දෙන්න. ත්‍රිවංශ සරණයි. ප්‍රත්‍ය හම්බ වෙනකොට දැන් අපි දැන් මේ කරුණු දෙක හොයනකොට මෙහිම බලන්න ඕනේ. මොකද ඇත්තටම පරිසම්පාද න්‍යාය හැම එකක්ම බලනකොට අපිට මේ සෑම දෙයක්ම හොයන්නට ඕනේ. පරිසම්පාද හැමදේම බලනකොට මේ ප්‍රත්‍ය හැටියට බලනකොට අපි මේ කරුණු දෙක එක්ක බලන්න ඕනේ. එතකොට දැන් මේකේ ඇත්තටම දැන් මේ පරිසම්පාදයේ දැක්ම කියන කාරණාව මේ දැක්මේදී දැන් මේ ජාතිප්‍රත්‍ය ජරාමරණ කියන දැක්මේදී මෙතන සෝතාපන්න වෙනවනම් අනිවාර්යෙන් මේ සෝතාපන්නයි කියලා කියන්නේ පටිච්චසමුප්පාදයේ ප්‍රත්‍ය දැකලානේ. මේ ක්‍රියාව දැකලානේ. සතුටින් පිළිගැනීම කියන මේ කාරණාවත් එක්කනේ මේ කුළු ගැනලා තියෙන. ඒකනේ සතුටින් පිළිගැනීම කියන කාරණාව වෙනම ගත්තාම සතුටින් පිළිගැනීම කියන කාරණාව වෙනම ගත්තාම ඒ වෙනම ගැනීම කියනකොට යායන් තණ්හා පොණෝ භවිකා කියලා විග්‍රහයත් එක්ක එන්නේ අවස්ථා සම්බන්ධ දීලා ඒකමයි. ඒ හඳුනා ගැනීම, මේ විදීම, මේ දැන ගැනීම අන්න ඒක එහෙමමයි කියලා ඒ තුළ ඒක හම්බ වීම. හැබැයි දකිනකොට මේ න්‍යාය දකිනකොට දැන් අපි ගත්තොත් පටිසමුපාදේ තණ්හාපච්චය උපාදානං කියනකොට තණ්හා උපාදාන කියන මේ පත්‍ය ඉක්මවීමනේ. එහෙනම් මේක දකිනකොට වෙන්නේ ඉක්මවීම. දැන් අපි ගත්තොත් සමාධි භාවනා සූත්‍රය එහෙම පටිසල්ලාන සූත්‍ර සමාධි භාවනා සූත්‍ර වගේ විග්‍රහ ගත්තොත් හතරින් පිළිගන්නේ නැතිනම් මෙන්න මෙහෙම වෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ පටිච්චසමුප්පාදය දැකලා ඉක්ම වෙනවා කියන එකනේ. එතකොට ඒ ඉක්ම වෙනවා කියන ප්‍රතිපදාවේදී හතරින් පිළිගැනීම කියන කාරණාවට ඒකාන්ත තනි දෙයක් කතා කරන්න බැරි වෙනවා. මොකද හතරින් පිළිගැනීම කියන කාරණාව කතා කරනකොටම එක්ක ජාතිය කතා කරන්න වෙන්නේ. එක්ක ජරාමරණය කතා කරන්න වෙන්නේ. මොකද ඒ ජාතිය හෝ ජරාමරණය කියන කාරණාව එක තමයි හතරින් පිළිගැනීම සහ පැවැත්ම කියලා හම්බෙන්නේ. හතරින් පිළිගැනීම කියන කාරණාව නැත්නම් අභිනන්දි අභිවදිත අජෝසිතබ්බි කියනකොට උපාදාන කියන කාරණාව සිදු නොවෙන්නේ නාබිනන්දිනි නාබදිත නාජ්ජෝසායසිත. එතකොට මේ සකස් නොවීම කියන එකත් එක්ක කතා කරන්නේ. සකස් වීම කියන කාරණාව දකිනකොට සකස් වීම දකීම කියනකොට නාබිනන්දිනි නාබදිත නාජ්ජෝසායසිතති. සකස් වීම දැකීම කියනකොට සකස් වීම නොදැකීම කියනකොට පටිසමුපාදේ දැක්කේ නැහැ. එතකොට එහෙනම් අභිනන්දිති අභිවදිත අජෝසාවිතබ්බති. එතකොට ඒ හතරින් පිළිගැනීම කියන එක. ඒ තුල වාසය කිරීම එක හම්බ වීම කියන එක. හැබැයි ආරණ්‍යය දැකපු කෙනෙකුට ඒතර හම්බ වුණත් එයාගේ අර සංඥාව තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සංඥාව. ඉතින් සම්පූර්ණයෙන් සියලුම කාරණා එක බලන්න පුළුවන්. හැබැයි අපි මේකෙදී මේ දෙක එක්කම හොඳට බලන්න ඕනේ. මොකද මෙතන ප්‍රත්‍යයක් කතා කරනකොට අර හතුටින් පිළිගැනීම කියන කාරණාව නොයෙදීම තමයි ප්‍රත්‍ය
කතා වීම සහ ඊතර වීම කියන කාරණාව හම්බ වෙන්නේ. නාබිනන්දිති නාබුදිති නාජෝ සාය තිතති කියන එකත් එක්ක. ඊතරවන් සරණයි. ස්වාමීන් වහන්සේ කිව්වේ දැන් එතන අපි දැන් ඔය ජාතිපත්යෙන් ජරා මරණ කියන එක එනකොට හරියට මේක දැන් ඒක ප්‍රත්‍ය වශයෙන්ම දකින්නකොට අර හරින ඒ හතර විදිහටම හරිනම් ඒක අවබෝධ වෙන්න ඕනේ නේද ස්වාමීන් වහන්සේ කියලා මම අන්න ඒ පැත්තෙන් අරගෙන ඒක මේ ඇහුවේ ටිකක්. ඔව් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ කොහොමද දැන් අපි හිතමු ආරණ්‍යයට යමු වීම කියන කාරණාව යොමු වෙනවනේ. යොමු වීමේදී දැන් ඒකනේ දැන් නැත්නම් අපේ ජාතිපතින් ජරා මරණ කෙනෙක් ඒකත් එක්ක දැක්කනම් එයාට කියන්න තිබුණා මම අවිජ්ජාපචේ සංඛාර දැක්කේ සංඛාරපච්චෙන් විඥාන කියලා. එහෙම නෙමෙයිනේ එයා කියන්නේ. එයා කියන්නේ ජාතිපතින් ජරා මරණ කියලා. එහෙනම් ජාතිපතින් ජරා මරණ කියන කාරණාවේදී ජාතිය ඇතිතන ජරා මරණ නැත කියන කාරණාවට ජාති නිර්වචනීය අවස්ථා සම්බන්ධයක් එක්ක හම්බවීම. ඒ හම්බවීම කියන එක. හැබැයි හම්බවීම වැරද්ද කියන එක. ඒ ඔක්කොම හම්බ වෙනවා නුවණත් එක්ක. හැබැයි දැකලා නැහැ. එතකොට දැන් එකපාරට ඉබේ ඔලුවට පාත් වෙන එකක්වත් නැත්තම් මේ ඔටෝ එන එක එහෙම එකක් නෙමෙයිනේ. විචක්ෂණයත් එක්ක නුවණ ප්‍රඥාවත් එක්ක දකින්න දැක්මනේ. එහෙනම් දකින්න දැක්ම කියනකොට ඒ දැක්මට යොමු වීමත් එක්ක නියන්නේ. එහෙනම් අනිවාර්යෙන් ජාතිය දැන් අපි තුමු ආනන්ද ස්වාමීන් වහන්සේගෙන බුදුරණවහන්සේ අහන්නේ මේ හේතුව ජාතිය කියන නිර්වචනය කතා කරලා මේ ජාතිය කිසිම ආකාරයෙන් කොයිම ආකාරයකින් නැතිනම් ජරා මරණ පැන වෙනවද? එතකොට දැන් ඒ කතා කිරීමත් එක්ක හම්බවීම කියන කාරණාව එක්ක නිර්වචනයක් කරන්න ඕනේ. ඒ නිර්වචනය කරනකොට අරම මේ නන්දති කියන වචනේ හම්බ වෙලා තියෙනවා. මොකද හම්බවීමක් තියෙනවා. හැබැයි මේක දැකීම කියනකොට දැකීම නිර්වචනයක් කරන්න බෑනේ. හැබැයි දැකීමට යොමු වීම තමයි නිර්වචනය කරලා පෙන්නන්නේ. එතකොට අන්න අසති ඒ කියන්නේ මේ හේතුව මේ උපදීමෙන් මේ උපදී. මේ උපදීමෙන් මේ උපදී. නැත්නම් මේක සම්පූර්ණයෙන් දකිනකොට මේ උපදින ක්‍රියාවක් එක්ක. මොකද මේ ආරණ්‍යයේ දෙකක් නෙමෙයි දකින්නේ හතරම දකින්නේ. දෙකක් නෙමෙයි දකින්නේ ආරණ්‍යයේ හතරම දකින්නේ. මේ ඇති කල්ලි මේ වෙයි, මේ උපදින කල්ලි මේ උපදී, මේ නැති කල්ලි මේ නොවේ, මේ නූපදිනකොට මේ නූපදී. ඔය හතරම හම්බෙන්නේ. ඒතකොට මේ හතරම හම්බ වෙනවා කියනකොට අනිවාර්යයෙන්ම ඒකට යොමු වීමක් එක තමයි ඒ දර්ශනීය වෙන්නේ. නැත්තම් දර්ශනයකට වෙන්න විදිහක් නැහැ. මොකද හේතුව මේ යම් කිසි කාරණාවක් එක්කනේ කතා කරන්නේ. ඒකනේ ජරා මරණය හොයනකොට. ඇත්තටම ගත්තොත් ජරා මරණය හොයනවා කියන කාරණාව කතා කරනකොට ජරා මරණය හොයනවා නම් දැන් පිරිසිදු හොයන්නේ බුදුරණ සම්පූර්ණ ධර්මයේ කියන්නේ. ජරා මරණය හොයනවා නම් ජාතිනේ හම්බෙන්න තියෙන්නේ. ජරා මරණය නෙමෙයි ජාතිය හම්බෙන්න ඕන නැත්තේ. ජරා මරණය හොයනකොට ජාතිය හම්බෙන්නේ ජරා මරණය හම්බුනේද? හොයද්දි හම්බෙන්නේ ජාතිය. ජාතිය මේක හම්බ වෙනකොට අන්න ජාතිය ඇතිතන ජරා මරණ නැත ජාතිය ඉපදීම ජරා මරණ උපදී. මොකද මේක හොඳටම හොයනකොට තමයි හම්බෙන්නේ මේ ඉපදී මේ උපදී කියලා. අන්න නාබිනන්දති නාබුදිති නාජ්ජෝ සාය තිටදී. එතකොට මේ ඊතර වෙන බව අන්න දුක්ඛ නිරෝධාරි සත්‍ය. දුක්ඛ නිරෝධේ නිවීම පිළිබඳ සත්‍ය. ඒකයි අර කෝසම්බී සූත්‍රෙත් පෙන්නන්නේ භව නිරෝධෝ නිබ්බාණං සත්‍ය ඥානය හම්බෙලා. භව නිරෝධෝ නිබ්බාණං. එතකොට භව නිරෝධ නිබ්බාණය කියන කාරණාව නුවණ ඇවිදිලා. එච්චර නුවණ. හැබැයි රහත් නැහැ. එච්චරටම නිරෝධය හම්බෙලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සන්නස මේ. එතකොට මෙතනදී මේ අවස්ථා සම්බන්ධය කියන එක යෙදෙන්නේ සන්නස මේ ඉගෙන හොයන් යන කාරණෙත් එක්ක දර්ශනයට යමුනා නම් කියන්නේ අංග 12ක් අදාළ වෙන්නේ නේ හිතන සන්නස මේ අංග 12 තියෙන සන්නස මේ අවස්ථා සම්බන්ධයත් එක්ක හොයාගෙන යාමටද කියලා පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න සන්නස. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නිර්වචනයක් තියෙනවා නම් යමක් එක්කනේ දැන් අදිවචනයක් නිර්වචනයක් නිරුක්තියක් පැහැදිලි කිරීමක් මේ ඔක්කොම මොකක් එක්කද හම්බෙන්නේ ඒ කියනකොටම කියලා ඉවරනේ අවිද්‍යාවත් එක්ක කියලා අදිවචනයක් නිරුක්තියක් ප්‍රඥප්තියක් කියනකොට ඒ ඔක්කොම කියලා ඉවරයි හැබැයි දැන් දකින්න කෝණය කියනකොට දැකීමේ කෝණය තියෙනවා හැබැයි මේක වෙනම එකක් නෙමෙයි දැකීමේ කෝණය කියන්නේ ඒකයි බුදුරණවහන්සේ මේ කරුණු දෙක හැමවිලම කතා කරන්නේ පටිච්චසමුප්පාදය කියනකොට. අපිට කොච්චර ගියත් අපේ මනසට ලෝකේ ගොඩනගලා ඉවරයි පටිච්චසමුප්පාද කියනකොට මේ අංග 12ක්. පටිච්චසමුප්පාදය කියන අංග 12ක්. හැබැයි පටිච්චසමුප්පාද අංග හැටියට පටිච්චසමුප්පාද දැකපු කෙනාට ওই අංග 12 පටිච්චසමුප්පාද අංග හැටියට තීක්ෂණ බුද්ධියකින් හම්බ වෙනවා. ඒ නුවණට. ওই පටිච්චසමුප්පාද අංග හැටියට.
අපට ගිහින් තියෙනවා පටිච්චසමුප්පාදයේ හැටියට අංග 12 ක්‍රියාත්මක වෙනවා කියලා. අපට ගිහින් තියෙනවා පටිච්චසමුප්පාදයේ හැටියට අංග 12 ක්‍රියාත්මක වෙනවා කියලා. නමුත් පටිච්චසමුප්පාදයේ දැකීමේදී පටිච්චසමුප්පාද අංග හැටියට අය අංග 12 කතා කරන්නේ. මිසක් පටිච්චසමුප්පාදයේ අංග 12 ක්‍රියාත්මක වෙනවා නෙමෙයි. පටිච්චසමුප්පාදයේ කියනකොටම කියවිල ඉවරයි ප්‍රත්‍යයෙන් ඉපදනවා කියලා. ප්‍රත්‍යයෙන් උපදිනවා කියලා. ඒත් ප්‍රත්‍යයෙන් ඉපදීම බව දකිනකොට ප්‍රත්‍යයෙන් ඉපදිච්ච කරුණු හැටියට පටිච්චසමුප්පාද අංග හැටියට හම්බෙලා. හැබැයි පටිච්චසමුප්පාද අංග හැටියට හම්බෙන විදිහ තමයි දැන් ජරා මරණ ජාති කියනකොට නම් අවස්ථා සම්බන්ධ ගොඩක් තියෙනවා. දැන් එතනින් එහා කතා කරන එක ගොඩක් ගැඹුරුයි. ඒක ගොඩක් ගැඹුරුයි. මොකද ඒ ගොඩක් ගැඹුරු කියන්නේ ඒ විග්‍රහය එතනින් එහා හම්බෙලා තියෙන්නෙම මේ අපි ගත්තොත් දැන් මහානිදාන සූත්‍රයේ මේ ජාතිය ජරා මරණ මේ විග්‍රහ කරනකොට කොච්චර ගැඹුරක් විග්‍රහ කරලා පෙන්නනවද මේ ප්‍රත්‍ය විග්‍රහ කරද්දී ජාත් ඒ සත්‍යංගේ ඒ සත්‍ය බව පිණිස කියලා මේ ක්‍රියාවත් එක්ක මනුෂ්‍යයන්ගේ මනුසත් බව කියන මේකත් එක්ක පෙන්න එතනදිම මේ පටිසමුප්පාද ඉස්මතු වෙන කතා කරනවනේ. එතකොට එහෙනම් අනිත් අංග ගැන කතා කරන්නේ කොච්චර නුවණක් ඕනද? ඒ අංගය තුල නිර්වචනීය වෙච්ච අර්ථය පටිච්ච සමුප්පාද අංගයක් හැටියටම ඉස්මතු වෙන්නේ. දැන් ජරා මරණ දුක කියන කාරණාව මෙන්න මේ කාරණාව අපට ලෝකේ එකයි ප්‍රකට තැනක් වෙන්නේ. ප්‍රකට තැනකින් පටන් ගත්තා. ප්‍රකට තැන කියනකොට ඒක දකින්න ඕනේ නැහැ. සත්‍යයක් හම්බෙන්න ඕනේ නැහැ. ඒක ලෝකේ ඕන කෙනෙකුට ප්‍රකටයි. හැබැයි එතනින් එහා කතා කරන් යනකොට හම්බෙච්ච කාරණාව එක. දැන් ජාති ජරා මරණ දෙකමත් පැහැදිලි කරනවානේ සංකීර්ණ පංචපාදන කතා දුක් හැටියට. මොකද ඒකත් ලෝකේ දැන් ඇත්තම ගත්තොත් ජාති දුක කියන කාරණාව. හොඳට අපි මධ්‍යස්ථව හිතලා බලන්න. ජාති දුක. බුදුරණවහන්සේගේ ධර්මය ගැන හිතන්නේ නැතුව මධ්‍යස්ථව හිතලා බලන්න. තිරිසන් ලෝකෙ උපදින්න නැත්තම්, නිරයේ උපදින්න නැත්තම්, പ്രേත ලෝකෙ උපදින්න නැත්තම්, අපිව දන්නෙත් නැත්තම්, ඒ වගේ ආවා කියලා දන්නෙත් නැත්තම්, ඊළඟට දැන් අපට දුකක් හම්බෙන්නෙත් නැත්තම්, දැන් අපට හොඳ ප්‍රණීත භාවයකුත් තියෙනවා නම්, සියල්ල අංග සම්පූර්ණ හොඳට ලැබෙනවා නම්, හොඳට ජීවත් වෙන්න පුළුවන් නම්, කිසි ප්‍රශ්නයක් නැත්තම්, මැරලා ගිහිල්ලා උපදින එකක් ගැන අපි දන්නෙත් නැත්තම්, ඒකට අපි අපි හිතමු තිරිසන් ලෝකෙ නිරය යනවා කියලා එහෙම හිකුත් නැතිනම්, ප්‍රත්‍යක්ෂයෙන් ගත්තොත් ජාතිය දුකක්ද නැද්ද? එහෙම එකක් නැහැනේ. ජාතිය නෙමෙයි ඊළඟට අපට හම්බෙලා බැලුවොත් එහෙම ලෙඩවීමනේ දුක. ඒක ජාති දුක නෙමෙයි. අපි හිතනවානේ ලෙඩ වුණේ ජාතිය නිසා මහ දුකක් නේ කියලා. ඊළඟට අපි පීඩාවක් මානසික ආතතියක් එනකොට ඒකනේ දුක. ජාතිය නෙමෙයිනේ. ප්‍රත්‍යක්ෂයෙන් හොයලා බැලුවොත් අපි අනිත් දේවල් වලට නොයා. කියන්නේ බුදුරණවහන්සේ සංසාරේ ඉනවා කියපු කාරණාවට නොයා. ඒකට අපි කල්පනා කරලා කියන්නේ. ජාතිය දුකක් නම් අප්‍රමාදී බව කොච්චර කුළු ගැන්නේද? අපි හිතනවනේ. හැබැයි දුක දුකක් කියලා හම්බ වෙනවා. මරණය දුකක් කියලා හම්බ වෙනවා. ජරා මරණ දුකක් කියලා හම්බ වෙනවා. ජාතිය දුක. ජාතිය දුකක් නම් ඇයි අපි යම් හරි අවස්ථාවක ඉන්නේ? ඉන්නේ නැහනේ. ජාතිය දුකක් නම්. අපි හිතනවා ජාතිය දුකක් කියලා. කල්පනා කරලා කරනවා ජාතිය දුකක් කියලා. ඒ නිසා ඉන්න හිතන්නේ අයින් වෙන්න හදනවා. හැබැයි ප්‍රත්‍යක්ෂ ගත්තොත් එහෙනම් මේ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දොමන සුපායස කියන මෙන්න මේක තමයි ලෝකයා හොයන්න පෙළඹෙන තැන. අනිත් සෑම එකක්ම පැහැදිලි කරලා දෙනවා පටිච්චසමුප්පාදයට එක්ක. පටිච්චසමුප්පාද ධර්මات එක්ක කතා කරන විදිහට. එච්චරට ගැඹුරක් පටිච්චසමුප්පාදේ තියෙනවා. ඒකයි ගම්බීරෝ ඡායං ආනන්ද පටිච්චසමුප්පාදෝ. ආනන්ද පටිච්චසමුප්පාදේ ගැඹුරුයි. ගම්බීර අර්ථයි. ගැඹුරු අර්ථ තියෙන්නේ. බුදුරජාන් වහන්සේ නමක් පැහැදිලි කරන්නේ තමන්ගේ අග්‍ර උපස්ථායක ධර්ම සේනාධි ධර්ම දරාගෙන ඉන්න ඒ ශ්‍රාවකයාට පැහැදිලි කරන්නේ වෙන කෙනෙකුට නම් කමක් නෑ. ආනන්ද පටිච්චසමුප්පාදේ ගැඹුරුයි. එතකොට බලන්න එහෙනම් අපි ප්‍රායෝගිකත්වය කියන කාරණාවට යමු නොවි සංකල්පයකින් ප්‍රායෝගිකත්ව දර්ශනීයට පෙන්නපු සත්‍ය නිර්වචනය කරගන්න යෑම විතරකයක් නෙවෙයිද? තරකයක් නෙවෙයිද? තරකාවචර නෙවෙයිද? තරකාවචරයිනේ. අතක්කාවචර ධර්මයේ ප්‍රායෝගිකත්වයේ තුල අතක්කාවචරව දුන්න ධර්මයට අපි ජරා ජාති දුක කියන කාරණාව තරකාවචරව
අපි ප්‍රත්‍යක්ෂ කරගන්න යනවා කල්පනා කරලා. ප්‍රත්‍යක්ෂින්නේ. හැබැයි ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දොමනස ඒක හම්බ වෙනවා. ඒක දුක. ඕන කෙනෙකුට ඒක දුකක් කියලා හම්බ වෙනවා. අර කරුණු සෑම දෙයක්ම පෙන්වන්නේ පටිච්ච සමුප්පාදේ. හැබැයි ලෞකික සම්මාදිට්ඨියට ආව කෙනෙකුට කල්පනා කරලා ගන්න. ඒකත් ප්‍රත්‍යක්ෂ නෙවෙයි කල්පනා කරලා. ඒ නිසා මේ පටිච්චසමුප්පාද කියන්නේ පුදුම ගැඹුරු අර්ථ තියෙන එකක්. මේක මේ ගැඹුරු බව හම්බෙන්න අර මං හිතන්නේ දා ලක්මාලු කියව අර බහින්න හම්බෙන්නේ ගැඹුරක් කියලා. අන්න ඒ වගේ ගැඹුරකටම තමයි යන්න තියෙන්නේ. පිරුවන් සරණසන එතකොට දනස දැන් අන්නේ තීරත් එකවත් දැන් මේක දනසනේ දුක ලෝකේ දුකක් එක්ක මේ රූපේ ඉක්මන අරූපයට යනවා. එතකොට සානස සංඥාව ඉක්මන අසංඥයට යනවා. ඒකෙන් සානස මේකනේ දැන් ජරා මරණ හොයන් යනකොට ගන්නද මේ ප්‍රත්‍ය භවකට එමුනෝවි ඔය අවස්ථා සම්බන්ධෙත් එක්ක මේ විඳීම දුකක් හඳුනා ගැනීම දුකක් විඳීම හඳුනා ගැනීම හම්බෙලා ඒක ඉක්මන වගේ අනේ තීර්ථිකත් කරන නිසා එතකොට කියන්නේ මේ ප්‍රත්‍ය භව හම්බ නොවීම නිසා. ඔව් අනිවාර්යයෙන්ම ප්‍රත්‍ය භව හම්බ නොවීම නිසා අනේ තීර්ථිකව මේ ඒක ඉක්මවනවා. හැබැයි ඉක්මවීම කියන්නේ දැන් ඒක වැරදි කියලා හම්බ වෙනවා. වැරදි බව දැනගන්න. දැන් ඒක වැරදි කියලා හම්බ වෙනකොට ගෝචරත්වය හම්බෙලානේ. දැන් අපි හිතන්නකෝ බලන්න අපිට මොනවා හරි ලොකු දුකක් එනකොට හොඳට හිතලා බලන්න මොනවා හරි දුකක් එනකොට අපි මේකට මහා පීඩාවකින් ඉන්නවා. අපි මොනවා හරි අපි සාමාන්‍යයෙන් නිවන් දකින්න නැතුව අපි එක්ක ටීවී බලනවා. නැත්නම් වෙන මොකක් හරි කරනවා. දැන් මේක දුකක් මේක අයින් කරගන්නකොට අපි දුකක ඉන්නවා. හැබැයි අර ප්‍රණීත භවකට ගියාම අපට හම්බෙන දෙක දුකක් කියලා. අපි ඒ තුල වින්දනය කරනකොට හම්බෙන්නේ නැහැ. දැන් අරක දුකක් වුණා. නමුත් අතෙන්ට ගියාම හම්බෙන්නේ නැහැ. ඇයි මේක දුක නිසා මේක අයින් වුණා වෙන එකකින්. ඔන්න ඔය විදිහටම දුක කියන කාරණාවේ ගෝචරත්වයේ හම්බවීමෙන් ඒක හොයාගෙන යනකොට මේක වැරදි කියලා මේක මහා දුකක් කියලා මේකේ නික්ම වෙන්න ප්‍රතිපදා කරනවා රූප අරූප අසඤ්ඤ. හැබැයි ඒක හම්බ වෙන්නේ මේ ලෞකික සම්මාදිට්ඨියක කරන් යනකොට අනික් කෙනත් මේකෙන්මයි පණින්න යන්නේ. හැබැයි ඒකෙදි වෙන දෘෂ්ටියකට යනවා. ඉතින් ඒ නිසා ඔතනද තමයි ඔක්කොම ප්‍රායෝගිකත්වය යොමු වෙන්නේ. හැබැයි මේ ප්‍රත්‍ය කියන මේක හම්බෙන්නේ නැහැ. මේ පටිච්චසමුප්පාද කියන්නේ හම්බෙන්නේ නැහැ. මෙන්න මේකට යොමු වෙන්නේ නැහැ. ඊතරවසරුනේ. සම්මේ ස්වාමීන් වහන්සේ මේ දැන් ඇත්තටම අපිට ගොඩක් වැරදෙන්නේ දැන් ඔය අපි ගෝචරත්වයේ දුක කියන එකට ඇත්තටම යොමු වෙන්නේ නැතුව මේ අර ඒකට ආව ගමන් අපේ අර දැනුම මේක පංච උපාදානස්කන්ධය කියලා දාගන්න යන එකෙන් අපිට මුලදිම මේ වැරදෙනවා කියලා මට හිතෙනවා. එහෙම නැතුව ඇත්තම ජීවිතේ දුකක් ආවහම ඒක අපි දන්න විදිහට ඇනලයිස් කරලා මේ ඒ කියන්නේ මේක මොකක් හින්දාද කැමති දේ නොලැබිච්ච හින්දා හරි අන්න ඒ වගේ මේ එක්ක ලෙඩක් හින්දා මේ වගේ ඒක විග්‍රහ කරගෙන අර ඒ දුක් ගතියම හොයන්න යනකොට මේ එතකොට ඒ දුක් ගතිය විඳින හරි මොකක් හරි ඒක ස්වභාවය හම්බ වෙනවනේ යන්න ඒ විදිහට ගියාම ටිකක් එන්න පාසුද ඔය පැත්තට යනකොට නැත්තම් අර දැනුම එකපාරට මම මේක විඳීම අරක මේක කියලා ධම්මා ගැනෙනවනේ නිකම්ම. එහෙම නැතුව ස්වභාවයෙන්ම අර දුක්ඛ කියන එකටම ගැඹුරින් තමා තුළම ඇති වෙන ගතිය ඒක හොයන්න යන එක සුදුසුද කියලා තේරුම් සරණයි. දැනුමින් දැන් අපි ඇත්තට මුලින් යම් කිසි දුකක් එක්ක මේකින් මේ ලෞකික සම්මාදිට්ඨියත් එක්ක තේරුම් අරගෙන ඉන්න එනවනේ. ඊළඟ දැනුමත් එක්ක අපි නිර්වචනයක් කරගන්න යනවනේ. එතකොට ඒකෙදි හරි ප්‍රායෝගිකව හම්බවීම මම අර මුලින් කිව්ව එකයි ප්‍රායෝගිකව හම්බවීම පංචපාදනස්කන්ධේ බව තේරුම් අරගෙන මේකේ ඔස්සේ හොයන්නට ඕනේ. දැන් ඒකනේ පළවෙනි ධ්‍යානයට ගිය කෙනෙකුට මේ සංඛාරයක් කියන සංඛාරයක් කියලා හම්බවීමත් පංචපාස්කන්ධයේ හිතීමත් කියන දෙකක්නේ. එතකොට එතෙන්ද එහෙනම් අර සකස් වීම කියන කාරණාව සිහිය නුවණත් එක්ක හම්බලා තියෙනවා. දැන් අපට සිහිය පිහිටවන්ති සකස් වීමක් කියන කාරණාවත් එක්ක නැතුව ප්‍රායෝගිකත්වයේ කියන මේ අවස්ථාවේ හම්බවීමේ ක්‍රියාව මොකද්ද කියන එක.
ජරා මරණය කියන කාරණාව හම්බ වීම කියන එක මොකද්ද? නැත්නම් ශෝකයේ හම්බ වීම. නැත්නම් දැන් අනුබලස්වනසි වණ කියනවා ධර්ම සාකච්ඡා කරනවා කියන හම්බ වීම. මෙන්න මේක අවස්ථාවක් හැටි මේ කාරණාව තේරුම් ගන්නට එනවා. මොකද දැන් මේ විමුක්තියක් හොයාගෙන යන තැනදී මේකෙදි මේ ඉගෙනගත්ත මේ කරුණුත් එක්ක ප්‍රායෝගිකත්වය කියන්නේ මෙන්න මේ පංචපාස්කන්ධයක් කියන කාරණාව තේරුම් ගත්තට පස්සේ මේකේ මේ පංචපාස්කන්ධය මොකද්ද කියලා මෙන්න මේක ඉස්සලා මේ හැබැයි මේ හොවා ගැනීම කියන්නේ දහම දැකීම කියන එක නෙමෙයි. මේක දහම් දැකීමට අපි බුදුරණවහන්සේ කියන සද්ධා පිහිටවාගෙන ලෝකේ ඕන කෙනෙකුට විමුක්තියක් හොයද්දී හම්බ වෙන සැබෑ ප්‍රායෝගිකත්වය මේ හොයාගන්න. මේක බුදුරණවහන්සේ කියපු කාරණාවක් නිසා නෙමෙයි. විමුක්තියක් හොයාගෙන යන කෙනෙකුට ලෝකයේ ප්‍රායෝගිකත්වය හම්බ වෙන කාරණා. හැබැයි මේකෙන් අයින් වෙලා වෙන එකකට යමු වෙන ස්වභාවයකට යමු වෙන සහ ඒ අත්දැකීම තුල අහුවෙලා ඉන්න මෙන්න මෙතෙන්ද යමු වෙනවා. එතෙන්ද යමු වෙලා ඉන්නවා අනිත් අය. නම බුදුරණවහන්සේ කියන්නේ මේකේ ප්‍රත්‍ය හොයන එක. දැන් අර මම හිතන්නේ බහුවේදනීය සූත්‍රද කොහෙද පැහැදිලි කරේ අර කාමයේ කියනකොට ඒක පරමයි කියලා හිතන් ඉන්නවා. හැබැයි එහෙන් අයින් වුණාම දෙවෙනි පළවෙනි ධ්‍යානවට ඒක පරමයි. ඒක තමයි උතුම්ම කියලා හිතාගෙන ඉන්නවා. මොකද ඒ තුරනේ ඉන්නේ. එතකොට දැන් කරන්නේ හැබැයි එතනින් පැන ඉස්සරහට යන එක. මෙතන මේක ඉස්සරහට යමින්තරෝ මේක ඇති වුණේ කොහොමද කියලා හොයන එක. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන පටිච්චසමුප්පාද න්‍යායයට යොමු වෙන තැන. එතකොට එහෙනම් දැන් මේ හම්බ වෙන කාරණාවේදී උනා. ඒ කියන්නේ දැන් අනුදස්සනසොන්න ධර්ම සාකච්ඡා කරනවා කියලා ඒ දැන ගැනීම හඳුනා ගැනීම මෙන්න මේකයි ප්‍රායෝගික හොඳට තේරුම් ගන්න වෙනවා. ඒක තේරුම් අරගෙන හොයාගෙන යන්න වෙනවා. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී යන්න පුළුවන්. ඒකත් එක්කත් යමු වෙන්න ඕනේ. මොකද ඒකට අපි දැනුමත් එක්ක ඇවිදලා තියෙනවානේ. ඒකනේ දිට්ඨි සුප්පටි විද්‍යාව කියන්නේ. ඒ දිට්ඨි සුප්පටි විද්‍යාව කියන තැනදී මෙන්න මේ කාරණාවත් එක්ක හොයන්න පෙළඹෙන්නට වෙනවා. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් අපිට අර වහන්සේ නිවැරදිම කිව්වා වගේ මේ ජාතිය කියලා එක දුකක් විදිහට හම්බෙන්නේ නැහැ. ඒනට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මේ දුක්ඛ ජාති පුනක් කියලා. එතකොට එතනදී ඒ ජාතියේ දුක හම්බ නොවීම නිසාම මේ භව තෘෂ්ණාව කියන එක ඒකට සම්බන්ධ වෙලා තියෙනවා. තිරුවන් සරණයි. අනිවාර්යෙන් භව තෘෂ්ණාව තියෙන එකත් එක්ක තමයි. අනිත් දැන් ජාතිය නැවත ජාතිය දුකක් කියලා බුදුරණන් වහන්සේ පෙන්නනවානේ ප්‍රත්‍යක්ෂයෙන් එක්කම. හැබැයි අපි ඒ ශ්‍රද්ධාව පිළිබඳව අපි හිතලන්නේ අපි ජාතිය දුකක් කියන කාරණාවට යමු වෙන්නේ. හැබැයි ප්‍රත්‍යක්ෂය කියන කාරණාව ඔස්සේ නෙවෙයි. ඒතකොට ජාතිය දුකක් කියන කාරණාව ප්‍රත්‍යක්ෂයකට යමු වෙන්න අන්න ජාති දුක බව ප්‍රකට වෙන්න ඕනේ. එතකොට මේ පැවැත්ම කියන එකම දුක. දැන් බලන්නකො මේ ජාතිය කියන නිර්වචනය. ඒ කියන්නේ හට ගැනීම, හම්බවීම, ඉපදීම කියන එකනේ. ජාතිය. මේ ජාතිය කියන නිර්වචනේ හැම තැනටම දාලා තියෙන හැටි. ජරා මරණ ජාතිකෝ හොති. ජාති ජාතිකෝ හොති. භව ජාතිකෝ හොති. ඊළඟට උපාදාන ජාතිකෝ හොති. තණ්හා ජාතිකෝ හොති. භව ජාතිකෝ හොති. මේ හැම එකම ඉපදෙනවා. එතකොට මේ හැම එකකට මේ ජාතිකෝ කියලා දාලා තියෙනවා. ඊළඟට ඉමස්මින් සති ඉදන් හොති. ඉමස් උපාදා ඉදන් උප්පාදේති. මේ උපදිනකොට මේ උපදී. එතකොට මේ ඉපදීම කියන කාරණාවත් එක්ක තමයි ඉපදීම කියන කාරණාවත් එක්ක අන්න ජාතිය නිර්වචනයේ පැහැදිලි කරලා පෙන්නනවා. ඉපදීම කියන එක. හැබැයි ඉපදීම අපි අවස්ථා සම්බන්ධයක් එක්ක භව තෘෂ්ණාවත් එක්ක යමක් කරගෙන යම හොඳ නැත්නම් අපට දුක. යමක් වෙලා ඒක හොඳ නැත්නම් අපට දුකයි. එතකොට දුක ඇත්තටම යමක් වෙච්ච එක නෙමෙයි හොඳ නැතිවීම එකයි. නරක වීම එකයි දුක. යමක් වෙච්ච එක නෙමෙයි දුක වෙලා තියෙන්නේ. යමක් වෙච්ච එක නෙමෙයි යමක් හොඳ නැති වෙච්ච එක දුකයි. යමක් හොඳ වුණාම දුකක් වෙන්නේ නැහැ. එතකොට ඉතින් ඇත්තටම මේ භව තෘෂ්ණාව කියන කාරණාවත් එක්ක ජාතිය කියන කාරණාවේ පැවැත්ම කියන එක අන්න හම්බෙලා තියෙනවා. හැබැයි ජාතිය කියන මේ ස්වභාවය එක්ක දකිනකොට ජාතිය කියන කාරණාව එක්ක දකිනකොට භව තෘෂ්ණාව කියන එකට ඉඩ නැතිව ජාතිය කියන එකත් එක්ක දකිනවනේ ජරා මරණ දුක ප්‍රත්‍යයෙන් හම්බෙලා ඊතර වීම ප්‍රතිපදාව හම්බෙනවා. ඊට පස්සේ සාමනාස ඒ කියන්නේ දැන් ඇත්තටම එතන දෘෂ්ටි කෝණය වෙනස් වීමකුත් ඒකම ඒ කියන්නේ දැන් අර මොකද අවිජ්ජා පත්‍ය සූත්‍රයේදී පැහැදිලිවම කියනවානේ අර මේ කියන්නේ මේ ජාතිය කුමන්ත මේ ජාතිය කාගෙද කියන එක ඒ ප්‍රශ්න ඒ හැම එකේදීම අර මේ තන් ජීවන් තන් ශරීරං කියන ඒ දෘෂ්ටි කෝණයේ පිහිට ඒ වගේ කියන්නේ ඒ වැරදි දෘෂ්ටි කෝණයේ පිහිටලා තමයි ඒක වෙන්නේ මේ අර
එතකොට මේ කාරණේත් එක්ක සම්පූර්ණයෙන්ම කියන්නේ දෘෂ්ටි කෝණයේ වෙනස් වීමත් ඒ කියන්නේ ලෝකෝත්තර දෘෂ්ටිය ඇතිවීමත් එක්කම තමයි මේක මේ අර මේ ජාතිපත්‍යෙන් ජරා මරණය වෙනවා කියන එක වෙන්නේ නැත්නම් කවදාවත් මෙතන ඉඳගෙන මේ ජාතිපත්‍යෙන් ජරා මරණය වෙනවා කියන එක ඒ හුදු සංකල්පම පමණයි නේද ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. කරසන්නේ. ඔව් කවදාවත් එක වෙන්නේ නැහැ. ඒතර බලන්නකො ওই කාරණාව එකක් අපිට ඉස්මතු වෙනවා. මොකද්ද? දැන් ඔක දර්ශන කෝණයත් එක්කනේ හම්බෙන්නේ. එහෙනම් ඒ දර්ශන කෝණයට යොමු වීම සඳහා හෙවිය යුතුයි කියන කාරණාව ඉස්මතු වෙනවානේ. ඔන්න බලන්නකො යෝනිසුමනසිකාර ඉස්මතු වෙන හැටි. දැන් ඔක දකින්න කෝණයනේ. ජාතිපත්‍යෙන් ජරා මරණ මේ ඇති කල්ලි මේ උපදින කල්ලි මේ උපදී කියන්නේ. එහෙනම් එතනදිම මේ ඇති වෙන්නේ මේ නිසා නම් මේක කොහොමද ඇති වෙන්නේ? එතනදිම පැහැදිලි වෙලා තියෙනවා හිතන්න ඕන කියන එක. කල්පනා කරන්න ඕන කියන එක. මුලිනුත් තියෙන සම්පස්සමානයත් එක්ක කල්පනා කරන්න ඕනේ. ඊළඟට යෝනිසු මනසිකාරී ඉපදීම ඒකත් එක්ක දර්ශනය. එහෙනම් මේ කියවෙන සෑම තැනකදීම බුදුරණවහන්සේ පෙන්නපු ධර්මයේ මූලාරම්භය වන යෝනිසු මනසිකාරී යොමු වීම ඊටත් මූලාරම්භය වන සම්පස්සමානී කියන එක ඉස්මතු වෙලා තියෙනවා. ත්‍රිවංශ සරණයි. ත්‍රිවංශ සරණයි මේ ප්‍රශ්නෙට කලින් ප්‍රශ්නෙට හොඳ දැනක් කියුණා කියලා මට හිතෙනවා. යමක් වෙනවා කියන එකයි යමක් වීමෙන් ඒ දේ වෙනස් වීම කියන එක. මෙන්න මේ යමක් වෙනවා කියන දැන් ඔන්න දාත් කැඩීම නැත්තම් හැම රැලි වැටීම දැන් ඕක බුදුහාමුදුරුවෝ පෙන්නපු හැම රැලි වැටීම අපි දන්න හැම රැලි දෙකම එකක් නේ. දැන් ඒක යමක් වීම කියන එකේදී ඒක අවස්ථා සම්බන්ධය ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ යමක් වෙන හැටි වෙන්නේ අර විඳීම හැඳිනීම කියන මෙන්න මේ පැත්ත ගැන ප්‍රකටත් කියන්නේ මෙන්න මේක මේ මොකක්ද කියන එක ප්‍රඥාවත් එක්ක හම්බෙන්න තිහින්න අර ඊට හම්බෙන දේ කියන එක අරමුණු වෙන දෙයට බෞද්ධත්වයක් වටනවා කියන එක නේද ස්වාමීන් වහන්සේ. ඒ විදිහටමනේ අර ධාතුවට වෙන්නේ ඕන දෙයක අර ඒක යමක් බවටපත් වෙන්නේ අර මේ ඒක ප්‍රකට වෙන හැටි ඒ පැත්ත දැනගෙන විදිහ මේ ටික මේ කරුණු ටිකත් එක්ක ඒක ප්‍රකට වෙන හැටි වෙනවනම් අර යමක් කියන එක අදාළ නැහැ. එතන අස්මිමානෙත් එක්ක දෙකෙන් මෙතරන බව ඒක ඒ පැත්තෙන් හිතන්න පුළුවන් නේද පොඩ්ඩක් පැහැදිලි කරන්න. ත්‍රිවංශ සරණයි. ඔව් දැන් ඒකනේ දැන් අපිට යමක් කියනකොටම අපිට දැන් ඕන මෙහිකදී කතා කරනකොට රූපී බව කියන කාරණා කියන්නේ අපට රූපය කියන නිර්වචනය එනකොටම අපට හම්බෙලා තියෙනවා අපි බලන තැනදී බවක් කියන එක. ඒකනේ දැන් නාමය වෙනම රූපය වෙනම කතා කරනකොට අර මේ දෙකේ දාගෙන තියෙන්නේ නාමිකයි අරක භෞතිකයි කියන. දැන් මොනවා හරි දෙයකින්. ඒතකොට දැන් මෙතනදී අර රූපය කියන එකදිතර ධාතුව ඉස්මතු කරලා එනකොට පඨවි කියලා නැත්නම් අපි දැන් ගත්තොත් මේ හතරතන සුත්ති පැහැදිලි කරනවනේ මේක හොයාගෙන යනකොට ආහාර ප්‍රත්‍යයෙන් හම්බෙන්නේ කියලා. දැන් ආහාර ගත්තාමත් අපි දන්නවනේ ආහාර කබලින්කාර ඊළඟට මනෝ සංචේතන විඥාන පස්ස කියලා. එතකොට දැන් එහෙනම් මේ කියපු කරුණු වලින්ම අර ධාතුව කියන එක උපාදානියෙන් හටගන්නේ කියලා කක්කලං කරිගතං උපාදින්න මේ කරුණු ටික එහෙම පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට එහෙනම් කිසිම විදියකින් අවස්ථා සම්බන්ධයකට ඉඩක් නැතුව ප්‍රත්‍ය කාරණාවක් එක්ක බහුයත්වයේ ඉක්ම වෙලා මේ නිර්වචනය විදිහලා. එතකොට අවස්ථා සම්බන්ධයකට ගියොත් එහෙම ගිහිල්ලා අපි මේක නැහැ කියලා යන්නෙම අපි මේක නැහැ කියන එක මේක වැරදි කියන එක මේක මෙහිම නෙවෙයි කියන එකට යනකොට අපි මේක කියලා දීලා ඉවරයි. මේක කියලා දීලා ඉවරයි මේක මෙහිම නෙමෙයි මේක වැරදි කියලා. එතකොට ඒක වැරදි නම් වෙන එකක් හරි. ඊතර වීම නෙවෙයි වෙන එක හරි එකක් හම්බෙලා තියෙනවා. ඊතර වීම නැතුව හරි එකක් හම්බෙලා. එතකොට දැන් හරි එකක් හම්බෙනවනේ වැරදි. මේක මේ වැරද්ද කියලා හම්බුනාම වැරද්දක් නේ හම්බෙන්නේ. හරි දෙයක් නෙමෙයි. ඒතකොට මේ වැරද්ද හම්බෙනකොට අන්න මේ ඒක තුල ගොඩ නැගිච්ච දේ වැරද්ද නෙමෙයි. මේ වැරද්ද. දැන් ලෝකෙදී හම්බ වෙන්නේ හැම වෙලෙම මේ යම් අවස්ථාවක් හම්බෙලා ඒක තුල ගොඩනගෙන කාරණා වැරදි කියලා. ඒ නිසා ඒක තුල ගොඩනගෙන කාරණා වැරදි කියලා දකිනකොට සතුට වෙනවා. මේක නෙමේ සකස් වීම, මේක නෙමේ වින්දනේ, මේක නෙමේ රුප්පනේ, මේක නෙමේ දැන ගැනීම කියලා අවස්ථාවේදී ගොඩනගෙන දේ වැරදි කියලා හම්බ වෙනවා. හැබැයි අවස්ථාවේදී ගොඩනගෙන දේ වැරදි කියලා හම්බවීම හරි වෙලා තියෙනවා. මොකද මෙතන මේ අවස්ථාවක් දීලා.
හැබැයි ඒ හම්බවීම කියන අවස්ථාව වැරදි කියලා බුදුරණවහන්සේ පෙන්වන්නේ. අන්න එතනයි ඊතර වීමක් කියන්නේ. වැරද්ද තුල වැරදි කියලා දැකලා හරි දේ තුල ඉන්නව නෙමෙයි. වැරදි කියලා දැකලා හරි දේ තුල ඉන්නව නෙමෙයි. හරි දේ තුල ඉන්නේ මේ අවස්ථාව දීලා මම ඉන්න නිසා අත්ත වෙලා. මේ අවස්ථාව දීලා මම ඉන්න නිසා අත්ත වෙලා. එතකොට මේ අවස්ථාව නොයවීම තමයි අන්න ඊතර වීම කියන්නේ. ඉතින් ඒ නිසා ඒක ගොඩක් ගැඹුරුයි. ත්‍රිවංශ සරණ. සෝයනද මේ ආනන්ද මේක හඳුන්වන්න කියන තරතර ඒ සත්‍යයන්ගේ ඒ සත්‍යත්වයේ පිහිස එතන දැන් මිනිසුන්ගේ මිනිසත් බව දැන් අපි ඒ පැත්තෙන් පොඩ්ඩක් මිනිහෙකින්න මේ එතකොට දැන් මනුසත් බව පිහිස જાතිය නැති කල්ලි එහෙම නේද දැන් මනුසත් බව කියන එක ඉපදින ස්වභාවය එතන පේන්න ඕනනේ දැන් එහෙම නැතුව එහෙම නැති කෙනෙකුට හම්බෙන්නේ මනුසත් භවයට හම්බෙන දේ ඒතකොට යන මේ මනුසත් බව කියන එක පිහිස જાතිය නැත්තම් කියන්නේ එතකොට එතනත් අර මේ කෙලිම දැක්මම නේද කෙලිම කතා කරන්නේ මේ ජාතිපත්‍ය ජරා මරණ කියන එකදී මේ මොකද දැන් නැත්තම් අර මනුසත් බවට හම්බෙච්ච දේ ඉන්නේ මනුසත් බව පිහිස જાතිය කියන එක එන්නේ නැහැ නේද පොඩ්ඩක් තෙරුවසනයි ඔව් ඒක හරි ලස්සනයි මනුස්සානංව මනුස්සත්තාය බුහතානංව බුහතත්තාය දේවානංව දේවත්තාය මට පාළි ටික දැන් මතක නැහැ ඒ ಜಾති නැතිනම් එතකොට දැන් මනුසත් බව කියන කාරණා නැතුව මේ ඒක පිනිස ಜಾති නැතිනම් කියලා කියන්නේ. එතකොට අර යම් කිසි විදියකින් කිසිම අවස්ථාවකදී අවස්ථා සම්බන්ධයක නිවැරදි භාවයක් ආරෝපණය කළා නැහැ. එතකොට දැන් මිනිස්යාගේ මනුසත් භාවයට ಜಾති නැත්තම් මනුසත් බවට හෝ මනුසත් බව සකස් වෙච්ච ලැබිච්ච දෙයට ಜಾතිය කියලා නෙමෙයි කියන්නේ. ඒක ಜಾතිය තමයි අපි ಜಾතිය කියන අවස්ථා සම්බන්ධයෙන් නිර්වචනය කරනකොට. ඒ මනුස්සයන්ගේ මනුසත් භාවය පිණිස ಜಾති නැතිනම් කිසිම ආකාරයෙන් කොයිම ආකාරයකවත් ಜಾති නැතිනම් ජරා මරණ තියෙනවා දානවා. එතකොට කිසිම ආකාරයෙන් කොයිම ආකාරකින් ආකාරයට නෙමෙයි කතා කරන්නේ. කිසිම ආකාරයෙන් කොයිම ආකාරකින් ಜಾති නැතිනම් කියලා. සබ්බේන සම්බන් සබ්බත සම්බන් කාසෙජි කිම්මි කියන්නේ කිසිම ආකාරයකින් නැත්තම් සියලු ආකාරයෙන් නැතිනම් අන්න දැන් අපිට සියලු ආකාරයෙන් කියන අපි මේ කියලා අවස්ථා සම්බන්ධයට දීලා කතා කරන්න දෙනවා. හැබැයි මේ කියලා අවස්ථා සම්බන්ධ දීලා කතා කරාම පටිච්චසමුප්පාද නැතුව අපිට ඒක විතරක් හම්බෙනවා. හැබැයි බුදුරණවහන්සේ ඉස්මතු කරන්නේ කිසිම ආකාරයෙන් කොයිම ආකාරයකින්වත් જાතියක් නැතිනම් මනුස්සන්ගේ මිනිසත් භාවයට ඒ જાතියක් නැතිනම් ජරා මරණේ තියෙනවා. නෑ. එතකොට දැන් ඔය කාරණා කතා කරනකොට જાතියට සපයි කියන්න බෑනේ. හැබැයි මනුසත් බව කියනකොට જાතිය කල්පනා නොකර බැලුවොත් හොඳයි. ඒක නැපින්නේ. ඒක නැපි වින්දනයක් ලබන්නේ. ඒක නැපි සතර අභිනන්දනී කරන්නේ. ඒක නැපි භව තණ්හාවෙන් ඉන්නේ. ඇයි ඒක හතුරු නිසානේ. ඒක හොඳ නිසානේ. ඒක හොඳයි කියලා බිහිලා ඉවරයිනේ. නරක නම් ඒකට යමු වෙන්නේ නෑනේ. හැබැයි යම් කිසි විදියකින් මේ හම්බෙච්ච කාරණා නරකයි කියලා ගියාම නරක බව හොඳ වෙලා තියෙන නිසා ඒ හොඳ බව තුල ආයෙ ඉන්නවා. ඒ නිසා ඒකතර වාසය කරනවා. ඒකයි කොහින් ගියත් අල්ලගෙන යනවා. කොයි විදිහකට ගියත් අල්ලගෙන යනවා. හැබැයි මේක හොයන්න ගියොත් විතරයි අන්න පටිසම්පාදනයයි හම්බෙන්නේ. ත්‍රිවංශ සරණ. සවනස මේ ඔතන සවනස දැන් අපි වාස් ලස්සන ගානමතු කරාතාව අර මේ අපි දැන් ජරා මරණ වල ප්‍රශ්නේ තේරිලා ඊට පස්සේ මේ හොයන්න ගිහිල්ලා මේ ජරා මරණ කාරණේ හොයලා අන්තිමේට අපිට මේ ප්‍රත්‍යක්ෂ වෙනවා ಜಾතිය කියලා. මේකට මේ ಜಾතිය කියන එක මේ අපිට හිතෙනවා ඊට පස්සේ මේ කියන්නේ තේරෙනවා ඊට පස්සේ ಜಾතිය ගැන හොයන්න ගිහිල්ලා සවනස අන්තිමේට මේ ಜಾතිය කියන එක තමයි හැමතේත් කියන්නේ දැන් ඒකම ප්‍රකට වෙන අන්තිමට ඔන්න දේ වුණා කියන්නේ දැන් වහන්සේ මත කරේ අන්තිමේට සංස්කාර කියන්නේ සැකසීම කියන එක මත වෙනවා. හැබැයි ඒක දුකක් කියලා තේරෙන්නේ නැහැ. ඒක Tamanට තේරෙන දෙයක් විදියට ගන්න. හැබැයි සවනස ඒක අර එතන ඉක්මවීම වෙන්නේ සවනස බුදුරජාණන් වහන්සේ මෙහෙම දෙයක් කිව්වා. ඒ කියන්නේ අර මේ බුදුරජාණන් වහන්සේ ගැන තියෙන විශ්වාසය තියලා නේද සවන. ඒ කියන්නේ එහෙම ඉක්මවීමක් නේද නැත්නම් සවනස අපි ඒ හම්බෙන දේ තුල කෙලින්ම
කියන්නේ ಜಾති කියන්නේ අපිට අර සැකසීම කියන එක හම්බුණාට ඒක ගැන සතුටු වෙලා අපි යනා නේද සවනස් වෙන පැත්තකට ඒක එතනින් නේද සවනස් අපි අර විශ්වාසයේ භාග්‍යතුන් වහන්සේට තිබ්බ තැනින් නේද සවනස් ඔක ඉක්මවන්න මාර්ගයනේ ඔය මාර්ගයේ පටන් ගැනීම සිදු වෙන්නේ සවනස් තේරුම්සන්නේ සර්වන් සරණයි ඇත්ත මොකද ශ්‍රද්ධාව තමයි සම්පූර්ණෙම තියෙන්නේ ඒ ශ්‍රද්ධාව ප්‍රතිපිහිටීම තියෙන ශ්‍රද්ධානුසාරී වෙන්නේ ශ්‍රද්ධාව තමයි සම්පූර්ණ හැම පැත්තෙම පිහිටවලා තියෙන්නේ මොකද දැන් මම හිතන්නේ ඉගෙන ගන්න ඇති අර අංගුත්තර නිකාය සූත්‍රයේ සත්‍ය බැහැර කිරීමක් ගැන. සත්‍ය කියන්නේ ප්‍රත්‍යක්ෂය. ප්‍රත්‍යක්ෂය මට සත්‍ය වෙච්ච දේ හරි. එතකොට දැන් මට සත්‍යයක් හම්බෙනවා නම් ශ්‍රද්ධාවට නොගෙහින් මට හම්බෙන සත්‍යයක් ඇත්ත වෙන්නේ කොහෙද? මට හම්බෙන සත්‍යයක් නේ තියෙන්නේ. මේ මම හම්බෙලා ඒ හම්බෙච්ච සත්‍ය අවස්ථාවක් දීලා. අන්න ශ්‍රද්ධාව තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. ඒ ශ්‍රද්ධාව නිසා තමයි මෙතෙන් ඉඩක් නැති. මේ සත්‍යෙට ඉඩක් නැති. මට හම්බෙන සත්‍යෙට ඉඩක් නැති ශ්‍රද්ධාව නිසා. ශ්‍රද්ධාව නිසා මට හම්බෙන සත්‍යෙට ඉඩක් නැහැ. ශ්‍රද්ධාව නිසා යෝනිසෝ මනසිකාරයක් තියෙනවා. මට හම්බෙන සත්‍යෙට ඉඩක් නැහැ. යෝනිසෝ මනසිකාරයක් තියෙනවා. අන්න යෝනිසෝ මනසිකාරයේ යමු වෙනවා. යෝනිසෝ මනසිකාරය යමු වීමෙන් ප්‍රඥාවෙන් මට සත්‍යයක් හම්බෙනවා නෙමෙයි, ඊතර වීම සත්‍යයක් කියලා හම්බෙනවා. මට සත්‍යයක් හම්බෙනවා නෙමෙයි, ඊතර වීම සත්‍යයක්. නැත්තම් අපි හැම වෙලෙම ඒ දේ තුල කොටු වෙනවා. එතකොට ඒ දේ තුල කොටු නොවීම සඳහා ඒ සත්‍යයට වහල් නොවීම සඳහා බුදුරන් වහන්සේ කියපු ඒ සියලු කාරණා තුල නිර්වද්‍ය භාවය, නිර්වුල් භාවය. ඒක නේ ශ්‍රද්ධාව. අර විමර්ශන සූත්‍රය පැහැදිලි කරන්නේ ධර්මයේ තුලින් ශ්‍රද්ධාව. එතකොට මේ ධර්මයේ තුල නිර්වුල් භාවය කියන කාරණාව ශ්‍රද්ධාව කොච්චරද ගන්නද? නැත්නම් බුදුරන් වහන්සේ කිව්වා කියලා අපි එකක් හරි කියලා ගන්න පුළුවන්. ඇයි අපට බුදුරන් වහන්සේ කිව්වා කියලා අපට හම්බෙච්ච එකක්. ඒක අපි එකක් හරි කියලා ගන්න පුළුවන්. හැබැයි ධර්මයේ තුලදී බුදුරන් වහන්සේ පෙන්නපු කාරණා ධර්මයෙන් හම්බෙලා තියෙන්නේ. ධර්මයෙන් හම්බුනේ බුදුරන් වහන්සේ. ධර්මයෙන් බුදුරන් වහන්සේ හම්බුනේ. බුදුරන් වහන්සේ ධර්මයෙන් හම්බුනේ. එතකොට ඒ ශ්‍රද්ධාව වෙනකොට අන්න ඒ ධර්ම නිරවුල් භාවයත් එක්ක අන්න ඒ පිහිටීමට පැවැත්මට ඉඩක් නැති වෙලා යනවා. අන්න ඒතරන මාර්ගය එනවා. එතකොට ඒ ශ්‍රද්ධාව කියන්නේ හරිම ගැඹුරු ශ්‍රද්ධාවක්. ඒක අනිවාර්යයෙන්ම මේ ඒ ධර්ම නිරවුල් භාවයකට යොමු වීමෙන් ඒ ශ්‍රද්ධාවට ඉස්මතු වෙලා එන්නට ඕනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි තර මේ මෙතන දැන් මේ ආනන්ද හාමුදුරුවන්ට කියන්නේ දැන් දර්ශනේ තියෙන දර්ශනේ පත්‍විච්ච කෙනෙක් නේ දැන්. එතකොට මේ නිරෝධය පැත්තෙන් අහන්නේ ඒ කියන්නේ දැන් මේ නිරෝධය පැත්ත කියන එකෙන් අහලා තමයි මේ මේමයි හේතුව මේමයි ඒක කියලා කියන්නේ නිදානේ මේමයි සමුදය කියලා කියන්නේ. දැන් හොයන් යන කෙනෙකුට දැන් හොයන් යන කියන්නේ මේ දර්ශනයට නොආව කෙනෙකුට කල්පනා කිරීමක් එක්ක සමුදය පැත්තෙන්මනේ කල්පනා කරන්න වෙන්නේ. දැන් මෙතන ප්‍රශ්න කරද්දී අර කෙනෙක්ගෙන් කෙලින්ම නිරෝධය පැත්තෙන් අහන්න පුළුවන්. එතකොට මේ සමුදය කියන එක දැන් මේ ඒකට හේතු වෙන්නේ එහෙමයි කියන එක යාට කෙලින්ම දකින්න පුළුවන් එකක් එක්කනේ තියෙන්නේ. දැන් අර විතරකට අර මේ අර සත්‍යකින් අර මේ තියදී විහානි කරගත්තේ ස්වාමීන් වහන්සේ කතා කරපු එකෙත් ඔබ මේවා තමන් කියලා ගන්න නැත්තේ කොහොමද කියලා අහද්දී කියන්නේ නිරෝධය දකින්න හින්දා කියලා. එතකොට මේ නිරෝධය කියන එක ප්‍රකට නොවෙනවා නම් අර හට ගැනීම කියන එක දුක්ඛයේ ඉපදීම කියන එක කොච්චර කීවත් ඒක නිකන් බොරුවට දුක්ඛයේ ඉපදීම කියලා කියපු එකක් විතරයි නේද කියන එක අපිට පොඩ්ඩක් හිතන්න පැත්තක් එනවනේ සර්වන් සරණයි. ඇත්තටම දැන් ඒකෙදි සමුදය කියන කාරණා දැන් නිරෝධය කියනකොට සමුදය කතා වෙනවා. නමුත් සමුදය කතා වීම උස්මතු කරන්න දෙයක් නැහැ. එතකොටම අර සකස් වීම කියන නිර්වචනේ හම්බවීම ගිහිලානේ තියෙන්නේ. සමුදය කියන කාරණාව වල ඉස්මතු කරන්න දෙයක් නැහැ. හැබැයි හේතුව කතා කරනකොට සමුදය කතා වෙලා හැබැයි නිරෝධයෙන් අහන්නේ. මොකද හේතුව සමුදය හෙවීම කියන කාරණාව ඉස්මතු කරන්න දෙයක් නැහැ. එච්චරටම නුනත්. හැබැයි නිරෝධය කතා කරේ සමුදය කියන කාරණාව එක්ක. එහෙනම් ඒ නුන තියෙනවා. දැන් හොයන්න පටන් ගන්න යනකොට දැන් අපි පාර්ලික සූත්‍රෙක එහෙම බැලුවොත් එහෙම අන්න සමුදය හෙවීම කියන කාරණාව එක්ක තමයි අනිත්‍ය සංකත පටිසම්පන්න බව වශයෙන් අර පැහැදිලි කිරීම කරන්නේ. හොයන්න හෙවීමත් එක්ක. නමුත් අතනදී පැහැදිලි කරන්නේ හෙවීම කිසි දෙයක් කතා නොකර මේ තුලින් කියලා එහි නිරෝධය කතා කරන්න. හැබැයි මේකෙන් කියලා කියනකොට මේ හේතුව කතා කරනකොට සමුදය කතා වෙලා. මොකද සමුදය දෙයක් නෙමෙයිනේ. හැබැයි සමුදය හෙවීම කියන ඉස්මතු කරලා නැහැ. ඊළඟ නිරෝධය කතා කරනවා කියන තැනදීම සමුදය කතා වෙනවා. හැබැයි සමුදය හෙවීම කියන කාරණාවට ඉස්මතු වෙලා නැහැ.
ඒ දර්ශනියත් එක්ක. මොකද එතකොටම ගිහිලා ඉවරයි යමක් කියන කාරණාව යොමු වෙලා නැහැ. අවස්ථාවක් කියන කාරණාව යොමු වෙලා නැහැ. අවස්ථාවක් කියන කාරණාව යොමු වෙච්ච තැනදී අපි මේක හොයන්න පටන් ගන්න වෙනවා. මොකද දැන් මේ දැනත් මෙතනත් අවස්ථාවක් තියෙන්නේ. මෙතනත් මේ බවක් තියෙන්නේ. එහෙනම් මේ බව මොකද්ද කියලා හොයන්න පටන් ගන්න වෙනවා. මේ පටිච්චසමුප්පාදයේ පෙන්නලා තියෙන මේ සියලු අංගත් එක්ක බලන්න තියෙන හැම එකක්ම පුදුමාකාර විදිහට අපි මේ ගැළපිල්ලකින් තොරව අපි බලන්නට ඕනේ. ඒක ධර්මයට අනුධම්ම විතක්කේ කියන්නේ. ධම්ම නිච්ඡානක්ඛන්තිය කියන්නේ. අනුලෝමකන්තිය කියන්නේ. එතකොට දැන් ඇයි අපි අධ්‍යක්ීම එක කතා කරනකොට අපි ධම්මයට අනුධම්මයේ කියන කාරණාවට නොගොස් අපට ප්‍රකට වෙනවා කියන මේ අධ්‍යක්ීමට යන්නේ ආය හේතු හොයද්දී. අපට ප්‍රකට වෙනවා කියන කාරණාවට යනකොටම මේ ධර්මයට අනුධම්ම යනවට වඩා අපි ගිහිල්ලා තියෙනවනේ මට ප්‍රකට වෙනවා කියන එකට. අපි හේතු හොයන්න යන්නේ මට ප්‍රකට වෙනවා කියන කාරණාවයි. ධර්මයට අනුධර්මයක නෙමෙයි. එහෙනම් මට ප්‍රකට වෙනවා කියන කාරණාවෙන් තොරව ජරා මරණ කියන කාරණාව හොයන්න පටන් ගත්තාම ධර්මයට අනුධර්මයක් එක්ක ජරා මරණය හොයන්නට ඕනේ. මට ප්‍රකට වෙන කාරණාව එක්ක නෙමෙයි. මට ප්‍රකට වෙන්නේ අහපව මේ අවස්ථාව සම්බන්ධයෙන් බීල જાතියමයි. ධර්මයට අනුධම්ම එක්ක යනකොට අන්න මට ප්‍රකට වීමට එහා ගිහිල්ලා මේ ශ්‍රද්ධාව එක්කයි ධර්මයට අනුධම්ම බවට යමු වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔය මේ බුදුරණවහන්සේ මේ දුන්න සියලු වචන සියලු පුදුමාකාර අර්ථවත් පුදුමාකාර ගැඹුරු මේ නුවණට ගෝචර වැඩපිළිවෙල. සම්පූර්ණ නුවණට ගෝචර වැඩපිළිවෙල. නුවණ උපදින විදිහ වැඩපිළිවෙල. ඔන්න ඕක අපි හොඳට හිතන්නට ඕනේ. එහෙම හිතුවොත් තමයි අපිට මේ පටිච්චසමුප්පාදය ගැන දැන් බලන්නකො අය පටිච්චසමුප්පාදය ගැන කොච්චර හිතන්නේ නැද්ද? කොච්චර කල්පනා කරන්නේ නැද්ද මේ අවස්ථා සම්බන්ධයක බෙදීමකට? අවස්ථා සම්බන්ධයක බෙදීමකට පටිච්චසමුප්පාද කොච්චර බලන්නේ නැද්ද? නමුත් පටිච්චසමුප්පාද කියන්නේ අවස්ථා සම්බන්ධයක බෙදීම නෙමෙයි. විශාල නුවණක් කියන්නේ ඒක. ඉතින් ඒ නිසා අපි බලන්නට ඕනේ හැම වෙලේම මේකත් එක්ක. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සෝයනස් දැන් ඔය අවස්ථා සම්බන්ධකදී මේ මට හිතුනේ ඒක ඔබ වහන්සේ ඉතින් අවස්ථා සම්බන්ධ කෙනෙක් මම තේරුම් ගත්තට වැරදිද දන්නේ දැන් අවස්ථා සම්බන්ධ දැන් නැත ඒ තරහයි කියලා කිව්වේ. දැන් ඒක නිකන් සිහියෙන් ඉන්නවා කියමුකෝ අපි. එතකොට නැත්නම් සාමාන්‍යයෙන් සිහිය පුරුදු කරන කෙනෙක් කියලා කියමුකෝ. එතකොට දැන් කියන එක ඇත්ත වෙලා තියෙන සම්පූර්ණේ අර එතනදීන් අර ඒ සුප්පනේ විදීම කනවා කියලා අර නැත්නම් අර මේ එහෙම අර පජ්ජනී සූත්‍රය කතා කරේ එහෙම හම්බෙන්නේ නැහැ. එහෙම හම්බෙන්න දැන් කියන එක අන්න දැන් මේ ප්‍රත්‍යක්ෂයෙන් හම්බෙන මේ ස්වභාවය සංකත බව ඒ කියන්නේ පරිචිනුපන් බව හම්බෙන්න ඕනේ. නැතුව හම්බෙද්දී දැන් විතරයි හම්බෙන්නේ. දැන් කියන කීතින් අර මොකද්ද මේ එතෙන්තර ඒකට බෞද්ධත්වයට වැටලා අවස්ථා සම්බන්ධي සත්‍ය වෙලා තියෙන්නේ. ඒතකොට අවස්ථා සම්බන්ධයක් නැවීම අසත්‍යත් එක්ක හම්බෙන්නේ කවදාවත් නිකන් සිහියකින් හිතේ. ඒතකොට අර බෝධිය පිහිස පවතින සිහියක් කියන්නේ අවස්ථා සම්බන්ධයේ ඉක්මන ක්‍රමෙත් එක්කම හම්බෙන්න ඕනේ නේද එතන. එන අවස්ථාවට සත්‍යතාවයක් වැටෙන්න බෑ නේද? අවස්ථාවක් කියලා එකක් හම්බෙන්න පුළුවන් මේ එකක් එක්ක කියන්නේ මොකද්ද මේ? තිතියක් එක්ක නමුත් සත්‍ය දැකීමට යොමු වීමත් එක්කම ඒ ඊට අගන් සත්‍ය දකින්නවා කියන්නේ ඒ පිහිටීම කතා කරන්න බැරිලා යනවනේ. ඒතර උදේ වෙන්නේ එතකොට අර අවස්ථා සම්බන්ධ සම්පූර්ණ ඉක්මන ප්‍රතිපදාවත් එක්කම නේද කතා කරන්නේ. පොඩ්ඩයි පැහැදිලි වෙනසුනේ තේරුම්. ඔව් මම ඒක තමයි පැහැදිලි කරේ. ඒ කියන්නේ අවස්ථා සම්බන්ධී සම්පූර්ණ ඉක්මවන විදිහට. මොකද අපි හැම වෙලෙම දැන් බලන්නකො කොහොම ගත්තාම දැන් අවස්ථා සම්බන්ධයේදී ගෝචර වුණ දේ පටිච්ච සමුප්පාදයේ හැටියට අද සමාජයේ කොච්චර විභේදනය කළා එක විදියට හොයලා දැන් මරණය පිළිබඳව මේ මරණය ශනික මරණය කන්ද මරණය මෙව්ව මරණය ජාතිය මේ ජාතිය ශනික කොච්චර හිස්ද? ඇයි මේ අවස්ථාවේ මෙහෙමයි සිදුවෙන්නේ කියලා දාගන්නේ? මේ අවස්ථාවේ එහෙමයි සිදුවෙන්නේ කියලා කෝ ඊතර වීම. ඒකෙන් පැනලා ගිහිල්ලා වෙන එකක් අල්ල ගන්නවා නිවනයි කියලා මේ හම්බ වෙච්ච කාරණා නැතුව අසඤ්ඤ තමයි ඉතින් ගොඩක් වෙලාවට හම්බ වෙන්නේ. නැත්තම් වෙන මොකක් හරි එකක්. ඇයි මේ හම්බ වෙච්ච කාරණාව ගෝචර වෙච්ච කාරණාව වැරදි කියලා ඒකේ විවිධ නිර්වචන දා ගන්නවා. අර
යෝනිසෝ මනසිකාරයට උපදින්න අවශ්‍ය වෙන දෙයක් නෙවෙයි. ගැළපිල්ල. සැසඳිල්ල. ගැළපිල්ල දැන් කාටද ඕක? දැන් ඒ විග්‍රහ ඔක්කොම තම තමන්ට ගැළපෙන්නේ නැද්ද බලන්නකෝ. තම තමන්ට ගැළපෙනවා. ඒ විග්‍රහ. ඉතින් තම තමන්ට ගැළපිලා තමන් මේ ගැළපිච්ච දෙයත් එක්ක වෙනම ඉන්නවා. කෝ ඊතර වීම. ඇයි බුදුරණවහන්සේට තනක් ඉන්නේ නැත්තේ? ඇයි බුදුරණවහන්සේගේ ධර්මයට ආශ්චර්ය අద్භූතයි කියලා ඉන්නේ නැත්තේ? මේ ඔක්කොම අපි අර එච්චරටම මේ ධර්මයේ පුතඥ වීගෙන යනවා. ආරෝග්‍ය පරමාලාභා කියන කාරණා පුතඥ වීගෙන ආපු එකන්නේ. ඒ වගේ මේ සියලු දේවල් ක්‍රමානුකූලව සිදු වීගෙන යන වැඩපිළිවෙළවල්. පුතඥ වීගෙන යනවා. ක්‍රමානුකූලව විවිධ විදිහට අර්ථකථන දීගෙන යනවා. ඒක ස්වභාවය. ඉතින් මේ ඒ හැමදේම වෙන්නේ මේ කාරණාව හරියටම හොයන්න පෙළඹෙන්නේ නැති නිසා. එනේ බුද්ධ වචනේ මොකද්ද කිව්වේ? ඒක පසකලා තමන් අර කියපු නිර්වචනي අර බණහන කෝණ ටිකේ තියෙන තමන්ට ගැලපෙන කාරණාවට අනුව යන්න යන එක ඔන්න ඔය දේ විදිහට යන්න යනවා. කොච්චරනම් අපරාධයක් වෙනවද? ඉතින් ඒ නිසා අපිට හැම වෙලෙම හොයන්න පටන් ගන්න දෙයක් තියෙනවා. කල්පනා කරන්න පටන් ගන්න දෙයක් තියෙනවා. මේ හැම වෙලෙම අපි මේ දවස් ටිකේම කතා කරපුවාදී පෙන්නුවානේ. හැම වෙලෙම මේ අවස්ථාව මේ හම්බ වෙච්ච කාරණාව අභියෝගයට ලක් කරලා ඊන් ඉක්ම වෙන්නට ඕන විදිහේ චින්තනයක් මිසක්. ඊන් ඉක්ම වෙනට මිසක් මේක අයින් කරන එකක් නෙවෙයි. මේක අයින් කරලා යමක් තියනවා කියන චින්තනයක් නෙවෙයි. ඊන් ඉක්ම වෙන චින්තනය මේ ඊතරවන ප්‍රතිපදාව. හම්බෙන ප්‍රතිපදාවක් නෙමෙයි ඊතරවන ප්‍රතිපදාව. ඊතර වීම කියන කාරණාව කොච්චර කතා කරන්න ගියත් සමාජයේට ඊතර වී ලැබීමක්මයි කතා කරන්න යන්නේ. ඒකයි රහතන් වහන්සේ ගැන ප්‍රශ්නේ ඉන්නේ. ඒකයි සෝතාපන්නය ගැන ප්‍රශ්නේ ඉන්නේ. ඒකයි මේ ලෝකයේ විවිධ දේවල් ගැන ප්‍රශ්නේ ඉන්නේ. ඇයි මේ ඔක්කොම කරන වැඩේ වෙනස්? බුදුරණවහන්සේ පෙන්නපු දෙය නෙමෙයි. බුදුරණවහන්සේට හිතලා බලනුයි ශ්‍රද්ධාවක් දාගන්න වෙන්නේ. හිතලා බලෙන් එතනත් අවස්ථාව ශ්‍රද්ධාව නෙමෙයි. අපි අර කලින් කතා කරේ අවස්ථාව ජාතිය දුක හැටියට නෙමෙයි හම්බෙන්නේ කියලා. අන්නේ විදිහට අවස්ථාව ශ්‍රද්ධාව නෙමෙයි හම්බෙන්නේ. අවස්ථාවෙන් නැතුව පරිකල්පනාවකින් ශ්‍රද්ධාව දාගන්නවා. අවස්ථාව ශ්‍රද්ධාව නෙමෙයි. සද්ධානුසාරී කියන්නේ අවස්ථාව ශ්‍රද්ධාව. අවිච්ඡප්පසාදී කියන්නේ ශ්‍රද්ධාව. මිසක් හිතලා දාගන්න එක නෙමෙයි. සහතන් වහන්සේට ශ්‍රද්ධාව කියන එක නෑ කියලා, ඒ කියන්නේ ශ්‍රද්ධාව කියන එකකින් තව ඒ කියන්නේ යෙදෙන්නේ නැහැනේ, කතාවක් නැහැනේ. කතාවක් නෑ. ඒ පුජ්‍යලයක් හැටියට කතාවක් යෙදෙනවා නම් ඒ ශ්‍රද්ධාව අසීමිතයි. ඒකනේ ශ්‍රාවකයාගේ ඒ රහතන් වහන්සේ කියන ඒ උත්තම ශ්‍රාවකයාගේ බුදුරන් වහන්සේ ගැන ඒ කතාව වෙන්නේ මෙහිමයි කියලා. ඒ ශ්‍රද්ධාව අසීමිතයි. හැබැයි මේ ලෝකෙන් ඈතර වුණ නිර්වචන නැති නිසා ඒ පරියාය කතා කරන්න එනවා අසද්දව හොති කියලා. මොකද අදාළ නැහැ. ඒක යෙදෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක ඇත්තටම මේ අපි හිතන්න ඕනේ විදිහක් තියෙනවා ධර්මයත් එක්ක. ඒක ඉතින් බලෙන් අපට ඇති කරගන්න බෑ. අපි ටික ටික හරි ඉතින් උත්සාහ කරන්න ඕනේ ඒක ඇති කරගන්න. මේකෙදී අපි කලබල වුණා කියලා හරියන්නේ නැහැ. බය වුණා කියලා හරියන්නේ නැහැ. තේරෙන්නේ නැහැ කියලා හරියන්නේ නැහැ. අපි ඉතින් මොන හරි අපි උත්සාහයක් දැන් මෙහිම හරි අපට කතා කරන්න පුළුවන් එක වටිනවා. කතා කරලා මේක තේරුම් ගන්න උත්සාහයක් දරන්න පුළුවන් එක. ඉතින් ඒකෙන් සතුටු වෙලා හරි අපි නිවැරදි පැත්තට යොමු වෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා හැම වෙලෙම අපි බලන්න බුදුරන් වහන්සේ මූලාරම්භයේ ගැඹුරින් යොමු වෙන්න පෙන්නපු සරල තැන. ගැඹුරින් පෙන්නපු සරල තැන. ඒ තමයි මේ ප්‍රායෝගික අවස්ථාව. ඒක ඉස්ලාම් ඒ ප්‍රායෝගික අවස්ථාව නිරවුල් කරගන්න වෙනවා. ඒක සරලයි. අපි අර වෙන දේවල් කරන්න නෙමෙයි යන්න ඕන නැත්තේ. ප්‍රායෝගික අවස්ථාවේ මේ පෙන්නපු කාරණාව තේරුම් ගන්නට ඕනේ. දැන් විමුක්තිකාමී අන් අයට බැරි වෙච්ච වැඩේ තමයි බුදුරණවහන්සේ මේ පෙන්වන්න ඉස්සල්ලා. අනිත් අයට බැරි වුණා. අනිත් අයටත් යම් කිසි දෙයක් තේරුණා. හැබැයි ඒක මේ විදිහට තේරුම් ගන්න බැරි වුණා. ඒකයි මේ විමුක්තියක් හොයාගන්න බැරි වුණේ. ඉතින් ඒ නිසා හැම වෙලෙම සිහිය තියාගන්න ඊතර වීමක් විතරයි මේ ධර්මයේ හම්බ වෙන්නේ කියලා. මේකට වචනයක් දෙන්නේ නිකන් නෙමෙයි ලෝකෝත්තරයි කියලා.
නිකන් නෙමෙයි වචනේ තියෙන්නේ. ලෝකෙන් ඈතර වීම කියන. කිසිම විදියකින් ලෝකේ පැවැත්ම කියන එකක් එක්ක නෙමෙයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සෝයනස් දැන් එතන කියන්නේ අර මෙතන මේ කරන්නේ මේ ගැඹුර තියෙන තැන මොකක්දයි ගැඹුර නැති තැන මොකක්ද කියලා හිතා ගන්නත් බෑනේ. අපිට දැන් එතන ඒ හින්දානේ දැන් අර ජරා මරණ ජාතිපත්‍යෙන් ජරා මරණ එතනනේ ගැඹුර තියෙන්නේ. ඊළඟ භව ප්‍රත්‍යයෙන් ජාතිය වගේ ප්‍රත්‍යයෙන් උපන් බව කියන දැන් ගැඹුර වැටෙන්නේ. නැතුව ජරා මරණය නෙමෙයි ජාතිය නෙමෙයි දැන් ඒ කියන්නේ දැන් කියන මේ ස්වභාවයත් එක්ක මේ හම්බෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඔක කියන්නේ මේ පටිසම්පන්න ධර්මයක් කියන්නේ මේ සාසනයේ පැත්තේ. එතකොට ඒක දැන් කියලා මේ හම්බෙච්ච මේ ස්වභාවයත් එක්ක මේ අවස්ථාවේ හම්බෙන මේ ස්වභාවයනේ ඒක කොච්චර ලොකු කරත් ඉතින් කිසිම වැඩක් නැහැ මේ මරණයේදී එක දිගට හටගෙන මැරුණත් ඒ වෙලාවෙ මැරුණත් ඉතින් ඒ මරණයට දුන්න විග්‍රහයනේ ඒක ගැඹුරක් නෑනේ කිසිම. ඊළඟට මේ දත් කැඩීම ඒවයි ගැඹුරු නෑනේ. ඒවා එක හැරයට කැඩුණත් හිමින් කැඩුණත් ඒවා වැඩක් නෑ නේ අපිට. ඒතර මේ ගැඹුර තියෙන අර වෙන තැනකනේ. ඒතර මේ ගැඹුර තියෙන තැනයි ඉස්සලාම ගැඹුර නැති තැනයි ওই දෙක හිතා ගන්න ටිකක් මේ අහන්න වෙනවනේ තව. ඊළඟ ඒක නම් ඇත්ත තමයි ඉතින්. ඒකනේ මේ අලගද්දුම සූත්‍රයේ තියෙන උදාහරණේ. සර්පයාගේ නැට්ටෙන් අල්ලන්න යන එක. ලේසි තැනින් ඉතින් අල්ලගන්න එපා. හැබැයි ලේසි තැනින් අල්ලන්න ගියාම අනිත් පැත්ත දස්ත වෙනවා. ඒක වැඩේ තියෙන්නේ. හැබැයි ඉතින් පිනින් අල්ලන්න අමාරුයිනේ. ඉතින් ඒ නිසා මේ දැනගෙන කරන්නට ඕනේ. මේකට මේ අපි මේ හිතනවා වගේ මේ අනේ දැන් අපි ඉතින් හරි දැන් බණ අහනවා හරි දැන් මෙහෙමයි දැන් බෞද්ධ මෙහෙමයි ඉගෙන ගත්තා. එහෙම වෙන එකක් නෙමෙයි. අපි හොඳට හිතන්න ඕනේ 2563 ගිය කාලේ අපි මේ ඉන්නේ කියලා. ඒ කියන්නේ මේ අපට මේ සරලයි කියලා තේරෙන්නේ අලුත් භාෂාවන් අමුතු කියන්නේ අච්චර ලොකුවක් නැතුව තේරෙන අලුත් භාෂාවක් නිසා. සහ අපට විවිධ විග්‍රහ ආපු නිසා. අපි මේ විග්‍රහයෙන් යුක්ත බෞද්ධ වෙච්ච නිසා. හැබැයි විමුක්තිකාමී මිනිස්සුන්ට තමයි මේ කාරණාව කිව්වේ. ඉතින් ඒ නිසා සරල දේ සරලත්වය කියන එක මොකද්ද? ගැඹුරත්වය කියන එක මොකද්ද? සරලත්වය හම්බෙන්නේ ප්‍රත්‍යක්ෂය එක්ක. ගැඹුරත්වය හම්බෙන්නේ චින්තනයත් එක්ක. සරලත්වය හම්බෙන්නේ ප්‍රත්‍යක්ෂය එක්ක. ගැඹුරත්වය හම්බෙන්නේ චින්තනයත් එක්ක. අපට ගැඹුරත්වයට යොමු වෙන්න යනවා සරලත්වයට හම්බ වෙන කාරණාව චින්තනය නැතුව විතරකේ. ඊළඟට චින්තනයක් කරන්න ගිහිල්ලා සරලත්වයකට යොමු වෙනවා. ඒ චින්තනයක් කරන්න ගිහිල්ලා. ඔන්න මොකයි වෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ සම්බන්ධයෙන් තව තියෙනවා නම් අහන්න මේ කියන්නේ තව දේශනාවල තියෙන තව කරුණු අල්ලගෙන මේක මේ තව ටිකක් මේ පැති ඇතියට බලන්න තව කරුණු තියෙනවා අහන්න මේ විස්තර කරගන්න. ත්‍රිවන් සරණ. ත්‍රිවන් සරණ දැන් ඔබ වහන්සේ කියපු එක ටිකක් ගොඩක් වැදගත් හිතන්න කියලා. එතන මේ කියන්නේ චින්තනයත් එක්ක ගැඹුරක් හම්බ වෙන්නේ කියන එක දැන් අපි ඒක චින්තනය අර හරි විදිහට යෙදුනහම නිසා දැන් අපි හිතන එකකුත් නෙමෙයි නේද ඒක කියලා ඒකනත් ටිකක් තව ටිකක් විස්තර වෙනවා නම් හොඳයි. තව ඊට කලින් ප්‍රශ්නයක් කියන්නේ තව ටිකක් විස්තර කරනවා නම් හොඳයි කියලා හිතනවා. දැන් වහන්සේ විස්තර කරේ දැන් අර ජාතිය කියන එක සත්‍ය ඒ සත්‍යයන්ගේ සත්‍ය ස්වභාවය පිනිස කියලා යොදනකොට ඒ පිනිස කියන ඒ යොදන ස්වභාවයෙන්ම අර ඒක සංඛාර බවක් ඉස්මතු වෙන්නයි වෙලා තියෙනවා කියන එක. එතකොට අර ඒකත් එක්කම අර සංඛාර කියන එක අර දැන් රූපයක් පිනිස සකස් වීම කියන ඒ අර්ථයෙන් එහෙම පෙන්වුවා එතනදී. අන්න එතකොට දැන් මෙතන මේ අර ඔය ප්‍රත්‍ය ස්වභාවයේ තේරුම් ගන්නකොට ඇත්තටම දැන් අර ඔය ප්‍රශ්නේ ආනන්ද සම්මිනාසයෙන් අහනකොට මේම ජාතියක් පැනවෙන්නේ නැත්තම් ජරාව තිබේද කියනකොට නොයතේ කියලා හිතන් අර උත්තර දෙන්නේ ඇත්තටම අර ඒ ජාතියේ තියෙන ප්‍රත්‍ය ස්වභාවයත් එතකොට වැටහිලාම නිසානේ නේද කියලා පොඩ්ඩක් අන්න ඒතන ඒ සංස්කාරات එක්ක සම්බන්ධ කරලා ඔය ඒ කියපු තැන පොඩ්ඩක් විස්තර කරලා දෙනවා නම් ගොඩක් පිංසන්නේ. ත්‍රිවන් සරණයි. මම හිතන්නේ මම පටන් ගත්තත් ඔය ගැන ගොඩක් කිව්වා.
ඊළඟට අර චින්තනය කියන්නේ ගැඹුරු කියනකොට බහින්නනකොට ගැඹුර තේරෙන්නේ. නැත්නම් ගැඹුර තේරෙන්නේ නැහෙනේ. මුලින්ම හරි ලේසි තැනකින් පටන් ගන්න තියෙන සරල ප්‍රායෝගිකත්වයෙන්නේ. මුලම ගැඹුරක් කරගත්තා නම් එයාට යන්න බෑ ගිලිනවා. මේ මොකද එතන ඒ ගැඹුර මේ නොදන්නාකමට හම්බෙනදී. දැන් ගැඹුරුයි කියලා හොයාගෙන ගිහිල්ලා හම්බෙනකොට ඒක ඒ හිවිල ඇත්තම මේ චින්තන වෙනස් වීමක් නෙමෙයි. ඒක අර විතරකේම මේ ගැඹුරුයි කියලා ගැඹුරු මේ හම්බ වෙච්ච බව මේ ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවා. ගැඹුරෙන් සරලට යනවා. සරලත්වය කියලා ප්‍රායෝගිකත්වයේදී ඒක විචක්ෂණශීලීව යන තැනදී තමයි මේක ගම්භීරව ඡායන් මේ ගැඹුරු ධර්මයක්. අන්න අභිධම්මේ අභිවිනී උලාර පාමොජ්ජ. අභිධම්මේ අභිවිනී උලාර පාමොජ්ජ. අභිධම්ම අභිවිනී කියන එක බුදුරණවහන්සේ පිටින් කියන එකක් එක නෙමෙයි කතා කරන්නේ. ඒ සාකච්ඡාවේදී අභිධම්ම අභිවිනී ඉස්මතු වෙනවා. විග්‍රහයකින් නෙමෙයි. ඉස්මතු වෙනවා. ඉස්මතු වෙනකොට උලාර පාමොජ්ජ. අන්න යා කියනවා අර කොසම්බි සූත්‍රය පැහැදිලි කරන්නේ මේ එහෙම අසාධාරණ ඥානයකින් එකක් කියනවා. පොතජනට සාධාරණ නැති ඥානයක් කියලා. එතකොට අන්න ඒක තමයි ඉස්මතු වෙලා එන්නට නැත්තේ. එතකොට මේ ඒක තමයි මේ ප්‍රධානම අපිට මේ ධර්මයේත් එක්ක හම්බෙන්න ඕනේ නැත්තේ. ඊළඟට මේ දැන් එතන ඒ જાතිය විග්‍රහ කරන තැනදීම ඒ සත්වයන්ගේ ඒ සත්ත්ව ස්වභාවය පිණිස જાතිය කියනකොට. එතකොට ඒ සකස් වීම කියන නිර්වචනයමයි පැහැදිලි වෙලා තියෙන්නේ. කිසිම විදියකින් ප්‍රත්‍ය පෙන්නද්දී හේතුව සාස්වත නැහැ. හේතුව නිට්ටය නැහැ. හේතුව සංකතය. හේතුව සංකත බවක් එකම බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. හේතුව සංකත බවක් එක්කම පැහැදිලි කරලා පෙන්නනවා. ඔය පටිසමුප්පාද ඔය මහානිදාන සූත්‍ර විග්‍රහය සියල්ලක් මෙහෙම. හේතුව සංකත බව එක්කම පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට නම් හේතුව සංකත බව එක්කම පැහැදිලි කරලා තියෙන්නේ කිසිම විදිහකින් යමක් කියන අවස්ථා සම්බන්ධයක් කිසිම විදිහකින් දීලා නැහැ. හැබැයි විග්‍රහය කතා කිරීම සඳහා විග්‍රහය පැහැදිලි කිරීමට යම් දෙයක් යන්න ගන්නවා. හැබැයි ඒ පැහැදිලි කිරීමට එතකොට දැන් අපි ගත්තොත් එහෙම ಜಾතිය වෙනම පැහැදිලි කරද්දී ಜಾති සංජාති ඔක්කාන්ති නිබ්බත්ති අබනිබ්බන්ති කන්දානම් වාත භව ආයතනානම් පටිලාභෝ. ಜಾතියම කියනකොට මොකද්ද? ಜಾති ඉපදීම සංජාති විශේෂයෙන් ඔක්කාන්ති බැස ගැනීම. එතකොට ඒ ටිකෙන් බලන්නකො කියලා ಜಾතිය කියන ඒ විස්තරේ. ಜಾති ඉපදීම සංජාති විශේෂයෙන් ඉපදීම ඔක්කාන්ති බැස ගැනීම අබිනිබ්බති විශේෂයෙන් බැස ගැනීම. ඉතින් මේ කියලා තියෙනම ක්‍රියාවක් එක්කනේ. යමක් නෙමෙයිනේ. අපට බැසගත්ත බවක් නෙමෙයි. ඔක්කොම අපිට තියෙන්නේ. කන්දානම් පාතු භාව, ස්කන්ධ පහළ වීම, ආයතනනම් පටිලාභු, ආයතන ලැබීම. ආයතන ලැබීම. අපට ලැබිච්ච දේ එක්කනේ හම්බෙන්නේ. අපට හැම එකම හම්බ වෙන්නේ මේ ඒ කියන කාරණාව තුළදී අර කරුණ ඉස්මතු වෙන්නයි බුදුරණවහන්සේ කතා කරන්නේ. පැහැදිලි කරලා පෙන්නන්නේ. මේ න්‍යාය ඉස්මතු වෙන්නේ. කිසිම දෙයකින් සාස්වත බවක් කතා කරන්නේ නැහැ. ඉස්මතු වෙන්නේ. හැබැයි අපට ඉස්මතු වෙන්න ඉඩ නැහැ. මොකද අපට හැම වෙලෙම යම් වූ දෙයක් කියන කාරණාව එක්ක පැහැදිලි වෙන්නේ. අපට ඉස්මතු වෙලා ඉන්නේ. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඒකයි අපට මේ ධර්මයේ දිහා බලන්න ලොකු මේ සත්‍ය සෙවි මේ කියන්නේ මේ කියන කාරණාව හොයන්න. දැන් බලන්න එහෙනම් මේ විස්තරات එක්ක කොච්චර තේරෙනවද? බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන කාරණාවම බැලීම කොච්චර වැදගත්ද කියලා. බුදුරජාණන් වහන්සේ විස්තර කරලා පෙන්වන කාරණාවම අපි ඇයි කියපු දේශනා කරපු කාරණාවක් අපට තේරිච්ච කාරණාවක් සසඳන්නේ? හසඳීම කියන්නේ බුදුරණවහන්සේ වෙන්නපු කාරණා හම්බෙලා නැහැනේ. බුදුරණවහන්සේ වෙන්නපු කාරණා හොයන්න යන්න. දැන් ඔය විදිහට ಜಾතිය විග්‍රහය හොයන්න පටන් ගත්තාම ಜಾතිය හොයන්න පටන් ගන්නලානේ තියෙන්නේ. ಜಾතිය හොයන්න පටන් ගන්නලා. ඒ පැහැදිලි කිරීම තුළදීම යෝනිසෝ මනසිකාරය කරන්න, පරිමර්ශනීය කරන්න, විචක්ෂණීය කරන්න, සම්මර්ෂණීය කරන්න. ආයේ බලෙන් සම්මර්ෂණීය කිරීම කියන කාරණා අවිජ්ජාපච්චය සංඛාර නැත්නම් භවපච්චය ජාති ජාතිපච්චය ජරාමරණ කියන මේ විස්තරයත් එක්කම ඉස්මතු වෙනවා සම්මර්ෂණීය කරන්න කියන එක. ඒකනේ සම්මර්ෂණීය යෝනිසෝ මනසිකාරය උපදින්නේ. එහෙනම් යෝනිසෝ මනසිකාරය උපදින්නේ ඇයි මේ ධර්මයේ හැච්ච තැනදී? බලෙන් හරි දැන් යෝනිසෝ මනසිකාරය කරන්න බුදුරණවහන්සේ එහෙම කියන්නේ. දුන්න විග්‍රහයේදී යෝනිසෝ මනසිකාරය ඉපදෙන්න එකක් දීලා තියෙන්නේ. දුන්න විග්‍රහය දීලා තියෙන යෝනිසෝ මනසිකාරය ඉපදෙන්න. අපි දුන්න විග්‍රහය හරියට අහම නැති නිසා යෝනිසෝ මනසිකාරය දැන් කරන්නේ කොහොමද? ඔන්න ප්‍රශ්නේ. අයි හරියට අහන්නේ නේ. හරියට කියපු දේශනා කරපු කාරණාව යෝනිසෝ මනසිකාරය ඉපදෙන්න දීලා තියෙන්නේ.
වෙන දෙයක් නෙමෙයි දීලා තියෙන්නේ. තමන්ගේ කෝණට අහුවට පස්සේ යෝනිසෝ මනසිකාරය ඉපදෙන දෙයක් නෙමෙයි. විචක්ෂණය ඉපදෙන දෙයක් නෙමෙයි. ඒ නිසා පුදුම සිහියක් ඕනේ. පුදුම එකඟ බවක් ඕනේ. මේ ධර්මයේ ඉගෙන ගන්න. අවබෝධ කරගන්න නෙමෙයි ඉගෙන ගන්න. ඉගෙන ගත්ත කෙනා හරියට අන්න ධර්ම අවබෝධ පැත්තට යමු වෙනවා. ඒ ඉගෙන ගැනීම නිවැරදිව ඉගෙන ගත්ත තැනත් එක්ක බුදුරන් වහන්සේ පෙන්නපු තැනත් එක්ක ශ්‍රද්ධාව පාදක වෙලා ඉගෙන ගත්ත තැනත් එක්ක මට කිසිම ලකුණක් නොවන හැටියට ඉගෙන ගත්ත තැනත් එක්ක බුදුරන් වහන්සේට 100,000ක් ලකුණු දීලා ඉගෙන ගත්ත තැනත් එක්ක අපට ලකුණක් එකක් හරි දීලා ඉගෙන ගත්තොත් එතන නම් යෝනිසෝ මනසිකාරය උපදින්නේ නැහැ. ඒකයි මේ ධර්මයේ කොහෙන් ගත්තත් එක ශ්‍රද්ධාව. කොහෙන් ගත්තත් මුල ශ්‍රද්ධාව. කොහෙන් ගත්තත් කරණ තියෙන ශ්‍රද්ධාව එක්ක. කොහෙන් ගත්තත් හම්බෙන්නේ ශ්‍රද්ධාව. බුදුරන් වහන්සේ පමණි. වෙන දෙයක් නෙමෙයි. ඔන්න හරියට ඉගෙන ගැනීම වැදගත් වෙනවා. ඉතින් මේ මං හිතන්නේ මේ කාරණු ටික අද කතා කරද්දී ගොඩක් දේවල් කතා කරා ගැඹුරින් හිතන්න ඕන පැති. ඉතින් ඒ නිසා මේක ආය අහලා දැන් අපි හෙටත් කරනවම හෙට කතා කරනකොට මේ මං අනිත් එක්ක කතා කරන්නේ නැතුව මට හිතුනේ මේක අහලා මේකෙන් ගොඩනගෙන ප්‍රශ්න මොකද මේ කතා කරලා ඉවර කරන්න නෙමෙයිනේ මේ යන්නේ අපිට දැන් පටිසම්පද ඉවරයි දැන් හරි පටිසම්පද ඉවරයි දැන් කතා කරලා ඉවරයි දැන් ඒක ඉවරයි දැන් පාර්ලිමේන්තු සූත්‍ර කතා කරලා ඉවරයිනේ හරි ඒකත් ඉවරයි දැන් විදර්ශනා කරන්නේ කතා කරලා හරි ඉවරයි කතා කරලා ඒකට ඉතින් කතා කරනව වැඩක් නැහැ නේ දැන් මෙච්චර කළොත් අපි කතා කරේ ඕකටනේ අපි මේ කතා කරන්නේ කතා කිරීමෙන් අපිට ඉස්මතු වෙලා එන්නට ඕනේ මොකද්ද? මේ හිතන්න ඕන කාරණාව තමයි ඉස්මතු වෙලා එන්නට ඕනේ. ඉතින් ඒ නිසා මම හෙට දේශනාවක් මොකක්වත් විස්තරයක් කරන්නේ පටන් ගන්නෙම සාකච්ඡාවකින්. මේක නැවත අහන්න මේකෙදි හම්බෙන ප්‍රශ්න ලියා ගන්න. මොකද ඒ වෙලේ අහන්න හිතුවට මතක් වෙන්නේ නැහැ. ලියාගෙන ප්‍රශ්න අහන්න. එතකොට තමයි මේක තව ඉස්සරහට අපිට මේ පටිසම්පාද හොයන්න ඕනේ නැහැ. අපි හොයන්න ඕනේ නැත්නම් ඊතර වෙන මාර්ගයනේ. බුදුරණවහන්සේ දේශනා කරේ මොකද්ද කියන්නේ? හරි දැන් ඊළඟට අපිට හෙට තියෙන්නේ භවප්‍රත්‍යයෙන් ඥාත හොයන්න. මොකටද? ඇයි අපි විභාගෙ ලියන්නද? අන්තහ වෙන මොකක් හරි කරන්නද? ඇයි අපිට එහෙම ඕනේ නැත්තේ? අපි මේ හැම එකම අවශ්‍ය ඊතරන ප්‍රතිපදාවට යන්නනේ. හරි දැන් මම ඊළඟට ඕනේ දැන් හෙට භවපත්‍යෙන් ಜಾති තේරුම් ගන්නවා. බලන්න අපිට තුල මේ හැම වෙලෙම අතීතං අනාගමීය පාටිකංකේ අනාගත. වැදසිත පහිනන් වුණාට බෑ. ඒක බලාපොරොත්තු වෙනවා පාටිකංක මේ අනාගමී වෙනවා. අනාගතේ නප්පටිකංකේ වුණාට බෑ. පාටිකංක වෙනවා. ආවෙ නැතුණාට. අජතීතම් පච්චුපන්න ජෝලිදක් නෑ. ඒක අදාළ නෑ. බලන්න අපි හැම පරියායකම ඔන්න ඔය කෝණේ යන්නට ඕනේ. මොකද බුදුරණවහන්සේ පෙන්නපු මගට බැහැ ගන්න ඒ චින්තනයක් අපිට තියෙන්න ඉපේ. බුදුරණවහන්සේ පෙන්න මගට බැහැ ගන්න. ඒ නිසා ඒ චින්තනය කොස්සේ යන්නට ඕනේ. ඔන්නෝක අපි බලෙන් හිතන්න ওই චින්තනේ. බලෙන් යමු වෙන්න ওই චින්තනයට. එහෙම යමුනොත් විතරයි අපර සැබෑවටම තථාගතයන් වහන්සේ පෙන්නපු මේ පරියායට යන්න තියෙන්නේ. මේ වටිනා දෙයක් ලබා ගන්න ලාමක වීරියකින් බෑ. ලාමක දෙයක් ලබා ගන්න ලාමක වීරියකින් පුළුවන්. ලාමක දෙයකට යමු වෙන ලාමක නුවණකින් පුළුවන්. ලාමක දෙයකට යමු වෙන ලාමක හැකියාවකින් පුළුවන්. වටිනා දෙයක් ලබා ගන්න විශාල වීරියක් ඕනේ. වටිනා දෙයක් ලබා ගන්න වටිනා කැපකිරීමක් ඕනේ. අපි ලෝකේ දන්නවනේ යම් හරි අපේ තුල ශ්‍රද්ධාවක් තියෙන නිසා මේක වටිනවා කියලා. ඒකට කොච්චර වටින කැපකිරීමක් ඕනද? ඒකට කොච්චර වටිනා වීරියක් ඕනද? අන්න ඒක අපි තුලින් එන්නට ඕනේ. ඒක අපි තුලින් ආවොත් තමයි අපි නිකම්ම වටිනාකමක් දෙන ධර්මයට. කඩේ පිළ යනවා වගේ නැතුව. එහෙම කඩේ පිළන කටට අවබෝධ කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ වටිනාකමක් දීලා මනුස්ස ලෝකෙට ආව තැනදී. අපි දැන් යනකොට අපි ඒ වටිනාකමත් එක්ක ඉස්සරහට යන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට මේ ධහමින් සතුටු වෙන්න පුළුවන්. හොඳයි එහෙනම් තෙරුවන් සරණයි. නොදැනීම පැය දෙකකුත් ගිහිල්ලා තියෙනවා. එහෙනම් ඉතින් අවසන් කරමු. මේ හෙට මම මේ මුකුත් විස්තර කරන්නේ නැහැ. පටන් ගන්නෙම සාකච්ඡාවලින්. මේක කීප සැරයක් අහන්න. අහලා ප්‍රශ්න ලියාගෙන ප්‍රශ්න අහන්න. හැබැයි අහන ප්‍රශ්න මොන්ටිසෝරි ප්‍රශ්න නැතුව අහන්න ඕනේ. මොකද මම එහෙම කොට පස්සේ ගොඩාක් ප්‍රශ්න ලියාගෙන අහයිනේ.
ඒ නැතුව ටිකක් මේකෙන් ඇතුළට යන්න ඕන ප්‍රශ්න අහන්න ගැඹුරින් තේරුම් ගන්න ඕන කාරණු. හොඳයි එහෙනම් අද දවසේදීත් මම හිතන්නේ තථාගතයන් වහන්සේගේ අසාමාන්‍ය හැකියාව අසාමාන්‍ය කියන්නේ වචන වලින් කියන්න බැරි හැකියාව. ඒ කියන්නේ බුද්ධ කියන උත්තමයා කියන්නේ වචනකින් කියලා නිම කරන්න බැරි උත්තමී කියන ඒ ස්වභාවය ඉස්මතු වුණා. ඉතින් මේ බුද්ධ ගුණය ඒකාන්තයෙන් සත්‍යයි. බුදුරණවහන්සේගේ සත්‍ය ඒකාන්තයි. ඒ වගේම මේ විග්‍රහ මේ ධම මේ ලෝකේ කොහේ කවුරු කතා කරන්න පුළුවන් ධමයක්ද? තථාගතයන් වහන්සේ නමකට හැරෙන්න. අසාමාන්‍ය සත්‍යයක්. ඒකත් සත්‍යයි. මේ මග පිළිපන් මේ මගට යොමු වීම ඒ සංගය ඒකාන්තයෙන් සත්‍යයි. ඒ සංගයගේ ගුණ. ඒ වගේම මමත් අවංකවම මගේ මතයක් මට කියන්න ඕනේ. බුදුරන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද කියලා හොයන්න ඕනේ දේ කතා කරන්නේ. ඉතින් ඒකත් සත්‍යයි. ඔබ ධර්මයේ අහලා සාකච්ඡා කරලා රැස් කරගත්ත පින අපි අන් අය කෙරෙහි පතුරවන මෛත්‍රී චිත්තේ මේ සියලු ආනුභාවී මේ ලෝකෙට උදා වී තිබෙන මේ සියලු අසංගතයන් දුරු වී ශ්‍රී ලංකාවට උදා වී තිබෙන මේ සියලු අසංගත දුරු වී සියලු දෙනාටම සතුටින් ඉන්න මේ සියලු සත්‍යානුභාවයන් මේ සියලු පුණ්‍ය ශක්තියත් හේතු වේවා. ත්වන් සරණයි.